ඊට පස්සේ සජීවීව හම්බ වෙනවා මොනට මොන දැන් ඔයගොල්ලන්ට මෙච්චර කාලයක් ඔයගොල්ලොම අතහරින්න නැතුව සාමාන්‍යයෙන් අනිත් පන්තිවලදී ඔයගොල්ලෝ දැන් يعني ගිය කට්ටියගේ හිතාගෙන ඉන්නේ ඉතින් ඔයගොල්ලෝ අන්තිමට ඕලෙල් යන කට්ටිය දැන් මේ වෙද්දි සමහරවල්ට ගිය අවුරුදු වගේ කරන් එහෙම දෙසැම්බර් මාසෙදී ඉවරයි ඔයගොල්ලෝ. ඒ වුණාට අපි ඔයගොල්ලෝ තාමත් අතින් අල්ලගෙන ඔයගොල්ලෝ අර ගෙනාපු තැනටම ගෙනියන්න තමයි මේ ගෙනිච්ච මාර්ගයේ එහෙමම අරගෙන ගිහිල්ලා එන්නේ. ඔයගොල්ලෝම අවසාන ජය කණුව ගාවට ගෙනියන්න තමයි අපේ උමනාව. ඉතින් ගුරුවරයෙක් විදියට මම ඒ කාලේ නම් ඔයගොල්ලන්ට කියපු දේවල් අවසාන මොහොත දක්වා මම ඔයගොල්ලොත් එක්ක ඉන්නවා කියන එක. ඉතින් ඒක මම COVID-19 ආවත් WhatsApp පන්තියෙන් හරි කරගෙන ආවා. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඊට පස්සේ තාක්ෂණයේ දියුණුවත් එක්ක ඔන්න අපි Zoom පන්තියට ඇවිත් තිනවා දැන්. ඒ ඔයාලත් ඉල්ලීම් කර තිබ්බා සමහරක් අය. ඉතින් ඔන්න Zoom එකෙන් ආවා. හැබැයි දැන් මේ වෙන විට මට තේරෙනවා මේ 11 වසර ආයේගේ මේ සහභාගීත්වය ඉතාමත් දුර්වල පැත්තක තියෙන පුතා. හේතුව නිබන්ධන පන්තියේ ඉන්න ගානට නිබන්ධන ගෙනාවා. එනවා නිබන්ධන ඉතුරු. ඒ කියන්නේ සමහරක් අය දැන් ඕලෙල් ඉහළින්ම සමත්නේ වෙනකොට. ඒකයි බොහෝ අයට. දෙක එයාට ඌමනාවක් නැහැ. මේ COVID-19 නිසා මේමම වෙලා යයි. ඉතින් ඊට පස්සේ තව අවුරුද්දක් විතර ඕක විතර කසාදයක් බැඳගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා අදහසින් ඉන්නේ. එහෙම නෑ පුතා. මේ ජීවිතේ තවත් ඉස්සරහට ගෙවන්න තියෙනවා. ඔයාලගේ හොඳම මේ කාලෙ මේ නැති වෙන්නේ. ඉතින් මේ කාලේ පුළුවන් තරම් මේ ආරක්ෂා කරගෙන මේක කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මාතෘකාවක් වැදගත් මාතෘකා දෙකක් උලකහ සම්භාවිතාව යනවා කියලා කිව්වම ඔයාලා මේ නිබන්ධනයේට මම වේලස්සන දැනුවත් කරලා වේලස්සන නිබන්ධනයේ තියලා තිබ්බා 60ක විතර වගේ ප්‍රතිශතයක් තමයි නිබන්ධන අරන් තියෙන්නේ. ඒතකොට දැන් නිබන්ධන ලබා නොගත් දරුවන් මෙතන ඉන්නවනම් එයාට පුළුවන් තරම් හැකි ඉක්මනට නිබන්ධනය ලබා ගන්න. නිබන්ධනය නැතුව මේ වැඩේ කරගන්න බෑ පුතා. හරිද? දෙවෙනි එක අපි ඔයාලව නිබන්ධනේ ලබා ගත්තත් නැතත් කියලා ගෲප් එකේ තියාගෙන වැඩ දෙන්නේ ඔයාලා පුතා මේ අවුරුද්දේ විභාගෙ ලියන්න ඉන්න දරුවෝ. ඉතින් අපි ඔයාලව අතහරින්න බැරි නිසා. හරිද? ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම නිබන්ධනේ ගන්න නැත්නම් නිබන්ධනේ නැතුව මේ වැඩේ කරගත්තී ඔයගොල්ලෝ කිසිම සාර්ථකත්වයක් ලබා ගන්න බෑ. ගොඩක් දේවල් අඳුරු කරන්න රූප තියෙනවා. විස්තර ගොඩක්ම තියෙන්නේ මේකේ. අත්පොතේ ගණන් කීපෙකුත් කරනවා. ඒ වුණාට විස්තර ගොඩක් මේකේ තියෙන්නේ. ඊළඟට සියලුම ළමයි ටික කිසිම හේතුවක් මත මයික් එක ඔෆ් මේ ඔන් කරගන්න එපා. ඔෆ් එකේ තියාගන්න. මම මොන හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තර දෙන්න උවමනාවක් තිබ්බොත් අන්න ඒ වෙලාවේදී මයික් එක ඔන් කරලා තමන්ගේ නම කියලා විශේෂයෙන්ම නම කියලා දෙන්න ඔයගොල්ලන්ට අහන්න පුළුවන් මේ අදාළ ප්‍රශ්නය පාඩම් කරගෙන යන අතරතුර. දෙවෙනි කාරණාව මම මොන හරි දෙයක් අහන්න ඇහුවොත් එහෙම මං අහනවා සමහරවිට ඔයගොල්ලන්ට ඒ අහන වෙලාවේදීත් ඔයගොල්ලන්ට මයික් ඔන් කරලා ඉල්ල ඒවට උත්තර දෙන්න පුළුවන්. Tamanට මොන හරි කරගෙන යනකොට මොන හරි දෙයක් අතපසු වුණොත් ඒ කියන්නේ දෙයක් අහගන්න උවමනා වුණොත් එහෙම ඒකටත් ඔයගොල්ලන්ට ඔය විදිහටම කරන්න පුළුවන්. සමහරක් වෙලාවට පොඩි අපහැදිලිකම් වෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ කොහොමද අහගන්න. ඒ අපහැදිලිකම් එකේ තාක්ෂණෙත් එක්ක ඇති වෙන අපහැදිලිකම් ඒවා මේ ඔයගොල්ලන්ට මට නෙමෙයි සක්කරයටත් ඉතින් වළක්වන්න බෑ. ඒවා තාක්ෂණේ. හරිද? තාක්ෂණේ තියෙන දුර්වලතාව. ඉතින් දැන් අපි කුලක මාතෘකාවට එමු. ඔය තවත් යාළුවෝ ඉන්නවනම් සම්බන්ධ කරගන්න ඕන අය ඉන්නවනම් ඒ අය ටියුට් එක ගත්තට පස්සේ ඒ අය සම්බන්ධ කරගන්න හදන්නේ. ඒ නිසා ඒ අයටත් ඔයාලා දැනුවත් කරන්න වෙන්නේ මෙහෙම දැන් Zoom පන්තියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද කුලක පාඩම් කරගෙන යන්න පටන් ගන්නවා. ඊළඟ දවසේ ඉඳන් රිවිෂන් එකක් කරනවා මම මේකෙම. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට මේ දේවල් ඔක්කොම වැදගත් වෙයි. නිබන්ධන දෙකක් දීලා තියෙනවා ඔයගොල්ලන්ට විශේෂයෙන්ම රිවිෂන් එක සහ ටියුට් එක. ඒ රිවිෂන් එකට කියලා අපි අමතර ගාස්තුවක් ආයෙ කරන්න නැතුව දීලා තියෙනවා. ඉතින් පුතාලා ඒවල නිබන්ධන ලබා ගන්න ඒවල තියෙන හොඳ වැදගත් ප්‍රශ්න ඒවා සාකච්ඡා කරන්න තියෙන ප්‍රශ්න. ඒ නිසා සියලු දෙනාම ඒවා ලබාගෙන අද දිනේ ඉඳන් මේ විදිහට පන්ති වලට සහභාගී වෙන්න. හරි. අපි යන් කුලක මම කුලක කතා කරා කුලකවල වීඩියෝ අපි දැන් කුලක දවස් 2-3ක් තිස්සේම කුලක තමයි සාකච්ඡා කරගෙන ආවේ. කුලක හැම තිස්සෙම දැන් කුලක මේ දවස්වල. කුලක භාවිතා කරා කුලක ඡේදනය ගැන කතා කරා කුලක වේලය ගැන කතා කරා කුලක අනුපූරක ගැන කතා කරා මේ ටික ඔක්කොම රූප අඳුරු කරන්නේ කොහොමද කියලා සියලුම රූප ටික මම
විස්තරානුකූලව හරි දෙකේදීම ඒවමයි කරේ. ඒකට හේතුව අද ඉඳන් මං ගණන් හදන්න ගන්නවා කියන අදහස. එතකොට මං ඊයේ දාලා තිබ්බා ඔයගලන්ගේ ගෲප් වලට 11 වසර අච්චු පොතත් එක්ක ලෑස්තිලා ඉන්න කියලා තුන්වෙනි පොතත් එක්කම ලෑස්තිලා ඉන්න කියලා ඉන්න. ඒ තුන්වෙනි පොතත් එක්ක ලෑස්තිලා ඉන්න කිව්ව ඔයගලන්ට තුන්වෙනි පොතේ ගණන් කීපයක් තියෙනවා. ඒ ගණන් මම සාකච්ඡා කරන ගමන් ඔයාලට හදන්න දෙනවා. ඒ කියන්නේ මම පොඩ්ඩක් සාකච්ඡා කරලා දීලා ඔයගලන්ට තනියෙන් හදන්න දෙනවා. එතකොට ගිය සතියේ කියන්නේ ඊයේ පන්තියේදී මම දැම්මා ඔයගලන්ට පිටු අංක 3 සහ පිටු අංක 4 සම්පූර්ණ කරන්න කියලා. ඒකේ පිටු අංක 3 අභ්‍යාසයක් කියනවා. ඒ පිටු අංක 3 අභ්‍යාසයට උත්තර වීඩියෝ එක ඔයගලන්ට අද දවසේ ඇතුළත ලැබෙනවා. ඒතර ඒකේ ඒ අභ්‍යාසයක පිටු අංක 3 සහ 4 තියෙන අභ්‍යාසය බලා ගන්න පුළුවන්. අපි දැන් 11 රාජ්‍ය පොතේ තියෙන පාඩම පොඩ්ඩක් බලමු කුලක පාඩම. ඒකේ පාඩම කරන්න යන්නේ. ඒකේ ගණන් වර්ගයක් තියෙනවා පුතා. ඒ ගානක් කියනවා මම ගාන කියවලා බලලා කියවලා ඔයාලට මුලින්ම මේක පැහැදිලි කරලා දෙන එක අත් එකක් තමයි ඈ. ඊට පස්සේ මම කරන්නේ මම ඔයගොල්ලන්ට අවස්ථාව දෙනවා. මම ගාන සම්පූර්ණ හදන්නෙත් නෑ. මම ඔයාලට කරගන්න හැටි පොඩ්ඩක් මේක අර්ථ දක්වන හැටි කියලා දෙන්න යන්නේ. හරිද? මොකද මේකට ඔළුවට දාගන්න. ඒතර මේකේ කියනවා පුතා මේ ගාන 11 රාජ්‍ය පොතේ පෙරලා ගන්න පිටුව ඔයාලට පිටු අංක 123 මේක තියෙන්නේ කුලක පාඩම 24යි දෙක අභ්‍යාසය. මං ගාන කියද්දි අච්චුපතල් ළඟ නැති අය ඉන්නවා නම් මම 11 ළමෙක් කිය අච්චුපතල් නැති කෙනෙක් කියන්නේ නැහැ. ඒගොල්ලන්ට ඔක්කොම අච්චුපත දීලා තියෙන්නේ. නැති කෙනෙක් ඉන්නවා නම් ඒක නා හොඳට අහගන්න කියනකොට. කියන වෙන්නේ මෙහෙම පාසල් ලිපි ද්‍රව්‍ය විකුණන කඩේකට පැමිණි 20 දෙනෙක් තමාට අවශ්‍ය ද්‍රව්‍ය මිලදීගත් අයුරු මෙසේ වෙයි. හරිද? කඩේට ආවලු 20ක් ඔන්න දැන් බඩු ගන්න යන්නේ. පැන්සල් ගත්ත අය 8 දෙනෙක්ද, පෑන් ගත්ත අය 11 දෙනෙක්ද, පොත් ගත්ත අය 13 දෙනෙක්ද වන අතර පැන්සල් හා පොත් ගත්ත අය 6 දෙනෙක්ගෙන් 4 දෙනෙක් පෑන් නොගත්හ. සිංහල තමයි ඔක්කොම තියෙන්නේ සිංහල වාක්‍ය. පැන්සල් හා පෑන් යන දෙවර්ගයම ගත් 3 දෙනෙකි. පෑන් පමණක් ගත් අය 3 දෙනෙකි. වෙන් රූප සටහන භාවිතයෙන් මේවා සොයන්න ඔන්නෝම දීලා තියෙනවා. දැන් ඔන්න මම ගානට එනවා මම පැහැදිලි කිරීම කර ගානේ යම් තොරතුරු ඇතුළත් කරලා දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ටුටි කරන්න ඕනේ. මේකේ තියෙනවා රවුම් 3ක්. අපිට මේගොල්ලෝ කියනවා එකක් කවුද? පැන්සල්. ඔන්න පැන්සල්. මේ පැත්තෙන් පෑන්. මේ පැත්තෙන් පොත්. දැන් මේ මං කරද්දිම තියාගන්න යන්න ඕනේ නැහැ. පොඩක් මුලින්ම අහගෙන ඉන්න. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න දෙන්නම්. මෙයා සර්වත්‍රය. කඩේට ආවා කී දෙනෙක් ආවද කඩේට? මේ මුළු කඩේටම ආවා කියනවා 20ක් කඩේට ආවලු. මම අය මුලදී කියන්නම් ඔන්න. පාසල් ලිපි ද්‍රව්‍ය විකුණන කඩේකට පැමිණි 20 දෙනෙක් තමාට අවශ්‍ය ද්‍රව්‍ය මිලදීගත් අයුරු මෙසේ ඔන්න ආවා කියන්න 20ක් ආවා. මේ කොටු ඇතුලේ ඔක්කොම පෙන්වන්න පුළුවන් ගාන කීයද? 20යි පෙන්වන්න පුළුවන් පුතේ. පැන්සල් ගත්ත අය 8 දෙනෙක්. පැන්සල් ගත්ත 8ක්. ඔන්න පැන්සල් පැත්තට යන්න අපි යන්. ඔන්න 8යි. මේ 8 කිව්වම මෙතනද එහෙම නෑ. මම ඊයේ තව සටහනක් කියවලා තව වීඩියෝ එකක් කියවලා තිබ්බා. මෙයා කියන්නේ කවුද? 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 මේ ඔක්කොම වීඩියෝ ටික කියවලා තිබ්බේ. ඔයාලා ඒව බලලා 3-4 පාර හරි බලලා එයා කවුද කියලා ඉල්ල තේරුම් ගන්න ඕනේ. මෙතන කියන්නේ මම මේ රවුමෙන් පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්නම්. මෙතන කියන්නේ පැන්සල් පමණක්. මේක මේ කියන්නේ පැන්සලුයි පෑනුයි දෙකම. හැබැයි මේක නෑ. පොත් නෑ. එහෙනම් පැන්සල් පෑන් පමණක්. මෙතන පැන්සලුයි පොතුයි පමණක්. පැන්සලුයි පොතුයි පමණක්. මෙතන කියන්න පුළුවන් අපිට ඔය තුනම ගන්නවා. පැන්සලුත් ගන්නවා, පෑනුත් ගන්නවා, පොතුත් ගන්නවා. මේ තුනම ගත්තා අය. පැහැදිලිද? කොහොම තමයි ඔය අර්ථවත් වෙන්නේ මේ 4 දෙනාම. ඒතර මේ වලත් ඒ වගේ තමයි ඒගොල්ලන්ගේ පොත් ගණන් කිව්වොත් පොත් විදියට, පෑන් ගැන කිව්වොත් පෑන් විදියට. එතකොට මේගොල්ලෝ කියනවා පැන්සල් ගත්ත අය 8 දෙනයි. ඊළඟට කියනවා
පෑන් ගත්තා 11 දිනයි. ඔන්න පෑන් කට්ටිය 11යි. මේවට කියනවා අපි ඡායාවල් දානවා කියලා. ඡායාවල් කියන්නේ මෙයා ගන්නට අවශ්‍යයි. හැබැයි මෙයා මේ ස්ථිර ගන්න නෙමෙයි. මෙයා 11 නිකන් දාගෙන ඉන්නවා විතරයි. හරි. ඊට පස්සේ කියනවා පොත් ගත්ත අය 13 දෙනෙක්. පොත් කට්ටිය 13යි. ඔන්න 13 දාගත්තා. මෙයා 8යි, මෙයා 11යි, මෙයා 13යි. ඊළඟට කියනවා ඔන්න හොඳට අහගන්න. පැන්සල් හා පොත්ගත් අය 6 දෙනෙක්ගෙන් පැන්සල් හා පොත්ගත් 6 දෙනෙක්ගෙන් ඒ කියන්නේ මේ රවුන්ඩ් දෙකටම 6 දෙනෙක්ගෙන් 4 දෙනෙක් පෑන් නොගත්ත 4 දෙනෙක්ව මේ රවුමට නම් අයිති නෑ. මේ රවුම් දෙකට අයිති වුණාට කමක් නෑ. මේ රවුමට නම් අයිති නෑ. යා කියලා කියනවා 4 දෙනෙක්ව අයිති නෑ. 4 දෙනෙක් අයිති නෑ. මේ දෙන්නම මේ කෑල්ලම 6යි කියලා කියනවා. මේ දෙන්නම 6යි කියලා කියනවා. ඒතර මෙතනට එන ගාන ඕගොල්ලන්ට හිතලා දාගන්න පුළුවන්. හරිද? ඊළඟට තව කියනවා මෙන්න මෙහෙම. පැන්සල් හා පෑන් යන දෙවර්ගයම ගත්ත අය 3 දෙනෙකි. පැන්සල් හා පෑන්. පැන්සලුයි පෑනුයි මේ දෙකම ගත්ත අය 3 දෙනයි. ඒක කියලා නෑ මේගොල්ලෝ පොත් ගන්නෙ නෑ අරක නෑ මේ එහෙම නෑ. කෙලිම පැන්සල් හා මේ පෑන් ගන්න අය. තවත් කියනවා පෑන් පමණක් ගත්ත අයද 3 දෙනෙකි. පෑන් පමණක් ගත්ත අය. නම් පෑන් කියන රවුමේ පෑන් විතරක් කියන අය. කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙකි. මේ තොරතුරු ටික තමයි අපිට දීලා තියෙන්නේ. දැන් මම පොඩි අදහස් කීපයක් දෙන්නම්කෝ. මෙතන හොයාගන්න ක්‍රමයක් ඔයගොල්ලෝ දන්නවා. මේක දන්න නිසා මෙතන හොයාගන්න ක්‍රමයක් ඔයගොල්ලෝ දන්නවා. මේ 3 දෙනාම දන්න නිසා මෙතන හොයාගන්න ක්‍රමයක් දන්නවා. මේ දෙන්නයි මෙයයි දන්න නිසා මෙතන හොයාගන්න ක්‍රමයක් දන්නවා. මේ 3 දෙනාම දන්න නිසා මෙතන හොයාගන්න ක්‍රමයක් දන්නවා. පස්සේ මේ ඡායාවල් ගණන් ගන්නේ නැත. මේ වරහන් දාලා තියෙන එකක් ගණන් ගන්නේ නැත. මේ ඇතුලේ තියෙන මේ 3 දෙනාව මෙයාව එකතු කරාම 20ක් ආවොත් ගැටලුවක් නැහැ. 20ට වඩා අඩු වුණොත් එයාම දානවා කොහෙද? එළියේ. එයාව දාන කොහෙටද? එළියට. දාලා ඕගොල්ලන්ගෙන් අහලා තිනවා ප්‍රශ්න දෙකක්. මේ ප්‍රශ්න දෙකට උත්තර ලියන්න. මන් දෙනවා විනාඩි 4ක්. විනාඩි 4ෙන් මේ ගැහුවා වගුව ඇඳගත්තා වෙන රූප සරහන මේවා මේ කව කට්ට තියලා රවුම් අදින්න ඕනේ නැහැ. අතින් ඇඳ ගන්න හොඳට පැහැදිලි වෙන්න තමන්ට වැඩි කරා. අනිවාර්යයෙන්ම මම පාඩම අවසානයේදී අද කරේ මොනවද කියලා බලනවා පුතාලා. හරිද? ඒක නිසා සියලු දෙනාම වැඩ දැන් ඉඳන්ම වැඩ කරගෙන යන්න. මේක ගහගන්න ගහලා වැඩේ පටන් ගන්න. හරියට විනාඩි 4කින් බලනවා. මම කියලා දෙන්න මුලින් හොඳට අහගෙන ඉන්න. පස්සේ තමයි මේ බබුව ගහගන්න ඕනේ. හරි? ඔන්න දැන් වෙලාව දෙනවා ගහන්න.
හරි මේකට දුන්න ඔන්න කාලය ඇති කියලා හිතනවා. බලා ගන්න බලන්න. අපි බලමු සාකච්ඡා කරන්න යන්නේ මම කිව්ව විදිහට දැන් ඔන්න අපි ඇතුළත් කරගන්නවා. මේගොල්ලෝ 6යි කිව්වනේ. මෙයා 6යි කිව්වනම් මෙතන ඉන්න ඕනේ පුතා 2ක් කියලා. මෙයා 3යි කිව්වනේ. එයා 3යි නම් මෙතන ඉන්න ඕනේ 1ක් කියලා. ඒක 3යි 2යි 1යි. 11 කරාට ලොකු දෙයක් නෙමෙයි ඈ. 1යි 2යි 4යි ඔක්කොම එකතුනම 4යි 2යි 6යි 1 7යි මෙතන ඉන්න ඕනේ 1ක් කියලා. 1යි 3යි 2යි 1යි 2යි 3යි 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 6යි මෙතන එන්න ඕනේ පුතා කීයද 5ක් වෙලා 3යි 5යි 11ක් වෙනවා 5යි 8යි 10යි 11යි ආයෙත් මෙතන 7 සමාන 4යි 2යි 6යි 6යි 5යි 11යි මෙන්න මෙතන එනවා පුතා දෙකක් වෙලා අපි එකතු කරලා ගමු ඔන්න මම එළිය ගාන ගන්න යන්නේ 1යි 1යි 2යි 2යි 3යි 5යි 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 10යි 10යි 4යි 14යි 14යි 2යි 16යි 16යි 2යි 18යි එළිය දෙනවා දෙකක් කියලා මම ආයෙ එකතු කරනවා බලා ගන්න ලේසි දෙයක් එකතු කරමුකෝ මේ රවුම 11යි හරිද මේ රවුම 11යි 12යි 12යි 4යි 16යි 16යි 2යි 18යි 18යි 2යි 20 වුණා ප්‍රශ්න අහලා තිබ්බා ඕගොල්ලන්ගෙන් 11 රාජ්‍යපතියගේ අහලා දිනවා ප්‍රශ්න මෙන්න මෙහෙම ඉහත ද්‍රව්‍ය කිසිවක් නොගත් අය කොපමණද එළියේ ඉන්න අය කීයද කියලා අහනවා දෙකයි ඊළඟට පෑන් නොගත් අය කොපමණද පෑන් නොගත් අය මේ ඉන්නේ පෑන් කියන රවුමට අයිති නැති අය පෑන් ගත්තේ නැහැ පෑන් ගත්තේ නැත්නම් මේ ඉන්නේ එතන මෙයා ඉතින් යාත් පෑන් ගන්න නැහැ මේ ටික ඔක්කොම ගන්න මෙතන 11යි නම් අනිවාර්යෙන් මෙලි ඉන්න ඕනේ කීයද 9ක් ඉන්න ඕනේ පෑන් නොගත් අය ඊළඟ කඩේට පැමිණි මුළු සංඛ්‍යාවෙන් කවර ප්‍රතිශතයක් මෙම ද්‍රව්‍ය වලින් අඩුම වශයෙන් වර්ග දෙකක්වත් මිලදී ගන්නද ඔන්න 11 වසරයට හොඳ ප්‍රශ්නයක් ප්‍රශ්න අංක 3 කඩේට පැමිණි මුළු සංඛ්‍යාවෙන් 20න් අඩුම වශයෙන් වර්ග දෙකක්වත් කිව්වම දැන් හිතන්නකෝ මම කියනවා ඔයාලා උසස් පෙළට ගන්නවා කියලා අඩුම තරමේ මේ දෙකක්වත් කියනවා අඩුම තරමේ මේ දෙකක්වත් කියනවා නම් උසස් පෙළට ගන්නකොත් එහෙම 3ක් 4ක් ආවොත් එහෙම ගන්නේ නැහැ ඉස්කෝලේට ගන්නවා ඒ කියන්නේ අඩුම තමයි අවම ගන්න තමයි දෙක මේ ඉන්නේ දෙන්නෙක් හම්බෙන අවස්ථාව මේ ඉන්නේ දෙන්නෙක් හම්බෙන අවස්ථාව මේ ඉන්නේ දෙන්නෙක් හම්බෙන අවස්ථාව එතකොට මේ තුන් දෙනාට අමතරව මෙයාවත් ගන්න ඕනේ අයියාව ගන්න ඕනේ තියා තුන් දෙනෙන්නේ අඩුම වශයෙන් දෙකක් දුවම තුනක් අයිතිනේ කොහොමද එතකොට මේ ටික ඔක්කොම එකතු වෙනවා 1යි 4යි 5යි 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 10යි 10යි 2යි 12යි 12 වැඩි කරනවා 100%ත් එක්ක ඔන්න 20ට 1යි 100ට 5යි 12ට 5 160යි 12ට 5 160ක් කියලා එනවා මේ තමයි පළවෙනිම ප්‍රශ්නෙට උත්තර අපි දෙවෙනි ප්‍රශ්නට යන් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් මම ඔයගලන්ට විනාඩියක් දෙන්නම් මේකේ මොනවා හරි ගැටලු කාටවත් තියෙනවා නම් එහෙම මට කියන්න බලන්න මම මේ ඔයගලන්ට අවසර දෙන්න පුතා දැන් ඕනම කෙනෙක්ට මයික් ඔන් කරලා Tamanට මේකේ ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් සර් කවුරුද නම කියලා සේජාන් සේජාන් කියන්නද මේ අන්තිම එක පොඩ්ඩක් ආයෙත් කියලා දෙන්නකෝ අන්තිම එක මේ තුන්වෙනි ප්‍රශ්නේ හරි තව කාට හරි ගැටලු තියෙනවද හරි මේකේ අන්තිම එකේ කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්නේ උනායි කියනවා මං කඩේට පැමිණි මුළු සංඛ්‍යාව කියන්නේ මේ 20න් මුළු සංඛ්‍යාවෙන් කවර ප්‍රතිශතයක් මෙම ද්‍රව්‍ය වලින් මේ ද්‍රව්‍ය වලින් අඩුම වශයෙන් දෙකක්වත් මිලදී ගත්තේද අඩුම වශයෙන් දෙකක්වත් මිලදී ගත්තේද කියලා කිව්වම දැන් අර මම පැහැදිලි කිරීමක් කරේ අඩුම වශයෙන් දෙකයි කියන පුතා වැඩිම වශයෙන් ඕන තරම් ගන්න පුළුවන් අඩුම දෙකයි අවම දෙකයි කියන්නේ ඔයගොල්ලන්ට එන්න කිව්වොත් එහෙම මේ අපි හිතනවා කොහරි ගමනක් යන්න යන ගහන අවුරුදු 16 අඩුම තරමේ අවුරුදු 16 වෙන්න ඕනේ කියලා
අඩුම තරමේ අවුරුදු 16 වෙන්න කිව්වම 15 කෙට් එන්න බෑ කොහොමද 16 කාට එන්න පුළුවන් ඒතර අවුරුදු 25 වගේ එකෙක් ඇවිත් අහනවා මටත් එන්න පුළුවන් කියලා ඉතින් අඩුම වශයෙන් 16ක් කියන්නේ 16ට වඩා වැඩි වෙන ඕන එකෙක් එක්කයි යනවා කියන්නේ මේකෙත් කියන්නේ මේ දැන් මේ 4 1 5 කියන්නේ 2යි උපරිම 2යි පෙන්නන්නේ නේ මේක පොතුයි පැන්සලුයි පමණක් 4යි පොතුයි පැන්සලුයි පමණයි 4 මෙතන පැන්සලුයි පෑනුයි පමණයි මෙතන 5 කියන්නේ පොතුයි පෑනුයි පමණයි ඒතර දෙන්න ගැන තමයි මේ තියෙන්නේ ඒතර මෙතන ඉන්නවා දෙකට වැඩි ප්‍රමාණයක් ඉන්නේ ඒතර මෙයාවත් අයිති වෙන්න ඕනේ ඇයි අඩුම වශයෙන් දෙකක් වැඩි වශයෙන් 3 4 5 එන්න පුළුවන් මේ කුලක වල එන්නේ අඩුම වශයෙන් දෙක අවස්ථාවයි තව තුනක් තියෙන අවස්ථාවයි පමණයි හරිද ඒක නිසා මෙයාවයි ගන්නවා ඔළුවේ තියාගන්නකො දෙකක් පමණක් කියලා කිව්වනම් මේ තුන් දෙනා පමණයි දෙකක් පමණයි අඩුම වශයෙන් දෙකක්වත් කිව්වොත් මේ හතර දෙනාම එනවා දෙකක් පමණක් කිව්වොත් මේ තුන් දෙනා පමණයි අඩුම වශයෙන් දෙකක්වත් කිව්වොත් මෙන්න මේ හතර දෙනාම එනවා ඔබ තමයි සරලව හිතා ගන්න තියෙන්නේ හරි අපි ඊළඟ ගන්නට යනවා එතකොට මේ එකතු ආවා 1 2 3යි 3 4යි 7යි 7යි 5යි 12යි 20ෙන් 12 ආවා 20ට 100 කැපුණා 20ට 1යි 120 5යි 12 8යි කියලා ගත්තා. එමයි මෙතන දැසට අරගත්තා. හරි අපි දෙවෙනි ගානට යන්නේ මම මේක මකා ගන්නවා පුතාලා. අන්න එහෙම ඔයගලන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් අහලා විසඳ ගන්න මොකද හේතුව ඉතින් මේ දැන් විසඳ ගන්න දෙයක් තමයි ඉතින් මාර්තු පළවෙනිදට පටන් ගන්න ඕගොල්ලන්ට විසඳ ගන්න කාලේ එදාට ඉතින් දැන් විසඳ ගත්තේ නැත්නම් පරක්කු වැඩි වෙයි කාලේ වෙනකොට මෙන්න මේ වගේ එක්කෙනෙක් ඉන්නවා එයාගේ තොන්නහොම් බෝල තුනක් තියෙනවා මෙයා කැපිටල් A කැපිටල් B කැපිටල් C මෙයා සර්වත්‍රය මම මේව දාගත්තේ මේ කරුණු තුන තමයි සාකච්ඡා වෙන්නේ කියලා දන්න නිසා ඔන්න මම මුලින්ම ප්‍රශ්නේ කියවනවා ප්‍රශ්නේ කියවලා පස්සේ මම එන්නම් මේ කතාව වෙන විදිහට හරිද ඔන්න අහගන්න A B හා C නැමැති පුවත්පත් තුන මිලදී ගැනීම පිළිබඳ එක් ගමක කරන ලද සමීක්ෂණයකදී පහත තොරතුරු ලැබුණි. මොන තොරතුරු වගේද ලැබුණාද මෙන්න මේකේ පරීක්ෂණය සම්බන්ධව. 50ක් ඒ පුවත්පතද 50ක් ඒ පුවත්පතද 50. එහෙනම් මේ 100 කතාවක් කියන්නේ මුළු කොටුව ඇතුළේම 100 සීන් තියෙන්නේ ඔක්කොම. 100 සීන් නම් ඔක්කොම ඇතුළේ තියෙන්නේ 50ක් ඒ පුවත්පත කියවුණා. ප්‍රසත ලකුණු දාලා තියෙන්නේ නිකන් 100 කියලා හිතා ගන්න. ඔළුවට දාගන්න තමයි දෙන්න තියෙන්නේ. හරිද? ඒවා උතර කල්පනා කරන්න ඕන ප්‍රශ්න. හරිද? ඊළඟට ඒ පුවත්පතද 167ක් B පුවත්පතද. ඔන්න 67ක් B පුවත්පත. මේ රවුමම 67යි. හරි? තුන්වෙනි එක මෙන්න මෙහෙම කියනවා 55ක්ද C පුවත්පත මිලදී ගන්න. ඔන්න 155ක් මිලදී ගන්නවා. හිමින් ඉතුරු ටිකක් කියවලා මම තොරතුරු දීලා ඔයගොල්ලන්ට දෙන්න තනින් හදාන්න. හරිද? ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම. C පුවත්පත මිලදී ගනිති 100ට 10ක් A හා B පුවත්පත් පමණක් ගනි. 100ට 10ක් A හා B පමණක් ගනි. කෙලින්ම කියනවා 100ට 10ක් A හා B පමණයි. ඊළඟට කියනවා මෙන්න මෙහෙම 115ක් A පුවත්පත පමණක් ගනි. 115ක් A පුවත්පත පමණයි ගන්න. පැහැදිලිද? එතකොට තවත් කියනවා මෙන්න මේ ඉස්සරහට යනවා අපි A පුවත්පත පමණක් ගනි 105ක් A හා C පුවත්පත් ගන්නා නමුත් B පුවත්පත නොගනි. එමනේ කියන්නේ A පුවත්පත ගන්න නැහැ 105ක් A හා C පුවත්පත් ගන්නා නමුත් B පුවත්පත නොගනියෝ. 105ක් ඉන්නවලු AC ගන්නවා හැබැයි B ගන්නෑ. Aවත් ගන්නවා Cවත් ගන්නවා Bව ගන්නේ නෑ 100ට කීයක්ද 5ක්. තවත් කාරණාවක් කියනවා පොඩි කාරණාවක්
නමුත් B පුවත්පත නොගනි 17ක් A පුවත්පත නොගන්නා නමුත් BC පුවත්පත් ගනි 17ක් A පුවත්පත ගන්නේ නෑලු හැබැයි BC දෙන්නව නම් ගන්නවා ඔන්න ආයෙ නැවත මම තොරතුරු දාගත්ත හැටි පොඩි පැහැදිලි කිරීමක් කරගෙන යන්න ඔන්න අහන්න මේකේ කියනවා මෙන්න මෙහෙම A හා B C නැමැති පුවත්පත් තුන මිලදී ගැනීම සඳහා එක් ගමක කරන ලද සමීක්ෂණයක පහත තොරතුරු ලැබුණි 50ක් A පුවත්පත 67ක් B පුවත්පත 67යි වෙන ඊට පස්සේ 155ක් C පුවත්පත මෙන්න මෙයා ඊළඟට එනවා 10ක් A හා B පුවත්පත් පමණක් කොහොම මේ දෙන්න පමණයි 10යි ඊට පස්සේ කියනවා A හා B පුවත් පමණක් ගනි 15ක් A පුවත්පත පමණක් ගන්නවලු මේ A කියන පුවත්පත් කෑල්ල විතරක් ගන්නවලු 15ක් ඊළඟට කියනවා පුතේ 105ක් A හා C පුවත්පත් ගන්නා නමුත් B පුවත්පත නොගනි Aවයි Cවයි ගන්නවා 105ක් B කියන රවුමට නම් අයිති නෑ කියලා කියන්නේ තවත් අවසාන වශයෙන් කියනවා 117ක් A පුවත්පත නොගන්නා නම් 117ක්ම A පුවත්පත ගන්නේ නෑ හැබැයි B හා C පුවත්පත් මිලදී ගනී කියලා කියනවා මේ රූපසනන මේ තොරතුරු දාගන්න ඕනේ මම පොඩි අදහස් කීපයක් දෙන්නම් මට මේ 50 දැකලා මේ තුන් දෙනාව දැක්කම මෙන්න මෙතන හොයාගන්න අදහසක් එනවා මේ හතර දෙනාගේ එකතුව 50යි කියලා මෙතන හොයාගත්ත කියන්නේ මෙතන හොයාගන්නත් මට අදහසක් එනවා මෙතන හොයාගන්නත් අදහසක් එනවා මේ රවුම් තියෙනවානේ එකතුවකුත් තියෙනවානේ මේවල මේ ඡායාවල් නැතුව මේ ටික විතරක් එකතු කරොත් එළියට එනවද නැද්ද කියලා හිතා ගන්න පුළුවන් 100ට වඩා අඩුවෙන් ඇවිල්ලා නම් තව ඉතුරු ගන්න මේකට එන්න ඕනේ. හරියට මේ ටික එකතු 100 આવොත් ඉතින් එළියට එන්නේ නැහැ. නාවොත් අනිවාර්යෙන් ඒ ගන්න පිටට එන්න ඕනේ. එහෙම කරලා මේකේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. මම දෙනවා විනාඩි හරියට මම 4ක් දෙනවා. මිනිත්තු 4ක් දෙනවා. රූපෙත් ඇඳගෙන කරන්න.
හරි වෙලාව ඇති කියන්නේ මේ පොඩි ළමයිටත් මෙච්චර වෙලාව දෙන්නේ නැහැ. ඒගොල්ලෝ අවසර ළමයිනේ. හරි. බලන්න පුතාලා හරිද කියලා බලන්න. මම මේ ටිකක් කාලේ අරගෙන කරන්නේ මේ 11 වසරට අනිවාර්යයෙන්ම ලොකුවට වෙන ගානක් මේක ලකුණු 10ක් වෙන ගානක්මයි. අපේ අය ඉල්ලන් අනාථ කරගන්න ගානක් මේක හේතුව වෙන මොකද මේ සිංහලනේ. සිංහලනේ යන්නේ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕක මොනවා හරි වෙන භාෂාවකින් දුන්නා නම් එහෙනම් ඔයිට වඩා ටිකක් හරි කරගන්න. සිංහල දුන්න හින්දා ඉතින් සිංහල බෑ. පොඩ්ඩක් කියවල බලලා දෙයක් තේරුම් අරගෙන කරන්නේ. ඉතින් මට හැමදාම වෙල විභාගෙට වෙලා ඔයගොල්ලොත් එක්ක එක ගානින් ගාන සාකච්ඡා කරන්න බෑනේ. විභාග වෙලාවේදී ඔයගොල්ලෝ තනියෙන් කියවලා තේරුම් ගන්න ඕනේ. දැන් මම පළවෙනි ගණන් 3ම හදලා 4 වෙනි 5 වෙනි ගණන් දෙක ඔයාලට තනියෙන් හදන්න දෙනවා. එතකොට බලමු කොහොමද තත්ත්වය කියලා. දැන් ඔයගොල්ලන්ගේ තත්ත්වය වෙරේනේ එතකොට. අනිත් එක කරපු වැඩ ටික මට පෙන්නන්න පුළුවන් වෙන්නත් ඕනේ. හරිද? අපි බලමු මේකේ උත්තර. එක මෙන්න මෙහෙම. දැන් මේ රවුම 50යි. ඒ කියන්නේ ගැටලුවක් නෑ. 5යි 15යි 20යි 20යි 10යි 30යි මෙතන 20යි 50යි. ඔන්න ආව එතන. ඊට පස්සේ මෙතන 5යි 20යි 25යි 35යි මෙතන එනවා තව හතක් එනවා 35යි 7යි 42යි. එතකොට එනවා තව 13ක් ඕනේ මෙතනට. නම ආයෙත් කරනවා 20යි 17යි 37යි 37යි 5යි 42යි 42යි 13යි 55ක් ආවා. ඊළඟ මේ පැත්තට එනවා 10යි 20යි 30යි 40යි 47යි 47යි නම් තව 20ක් ඕනේ. දැන් මම එළිය ගාන එකතු කරගන්න යන්නේ. මට මේ රවුම වෙනවා 55. මට මේ රවුම වෙනවා කීයද? 55. මම මේ රවුම එකපාර හිතුවා. ආයෙ මෙතකොට මෙයා කියලා ගණන් කරේ නැහැ. 55යි 55යි 5යි 60යි 60යි 10යි 70යි 70යි 10යි 80යි 80යි 20යි 100යි. එළියේ කවුරුත්ම නැහැ. හරිද? එළියේ කවුරුත්ම නැහැ. මම ආයෙ පාරක් එකතු වෙන්න නම් 55යි මෙතන 55යි 55 හිතේ තියාගන්නකො. 20යි 10යි 30යි 30යි 10යි 40යි 45යි 55යි 35යි ග්‍රාම් 100යි. ඒතර එළියේ කවුරුත්ම නැහැ. ප්‍රශ්න අහලා තියෙනවා මෙන්න මෙහෙම. අපි බලමු ප්‍රශ්න ටික. ප්‍රශ්න 1 පුවත්පත් වර්ග 3ම ගන්නා අයගේ ප්‍රතිශතය. පුවත්පත් වර්ග 3ම ගන්න අය 120යි. මෙන්න මේ මැද ගන්න. ඊළඟ 2 A පුවත්පත නොගන්නා එහෙත් C පුවත්පත ගන්නා අයගේ ප්‍රතිශතය. බලමු ගන්න ඕගොල්ලෝ හරිද කියලා. A පුවත්පත නොගන්නා මේ රවුමට නම් අයිති නැත. ඊයරවුමට අයිති නැහැ. හැබැයි C පුවත්පත ගන්නවා. C පුවත්පත ගන්නවා. C පුවත්පත කෑල්ලට විතරක් අයිති ඒවා. මේ 13 විතරක් දාලා නම් උත්තරේ 13 විතරයි නම් දාන්නේ මේගොල්ලෝ වැරදි. අපිට මේ B ගැන මුකුත්ම කියලා නැහැ නේ ඒගොල්ලෝ. අපිට කියන්නේ මේ A පුවත්පත නොගන්නා ඒත් C පුවත්පත ගන්නා. A පුවත්පත නම් ඕනි නෑ. හැබැයි C පුවත්පත ගන්න අනිත් අය ඉන්නවා ඔක්කොම 30. 130යි. 30 කියන්නේ නිකන් ඔතන දීලා තිබ්බත් හරි දාන්න පුතා. හරි. ඊළඟට පුවත්පත් දෙකක් පමණක් ගන්නා අයගේ ප්‍රශ්නය. හරි ඉස්සල්ලා දරුවෙක්ට ආව ප්‍රශ්නේ පුවත්පත් දෙකක් පමණක් ගන්න කියලා කිව්වම දෙකක් විතරක් අයිති කට්ටිය. මෙන්න මේ අය විතරයි. 10යි 17යි 27යි 27යි 5යි 32යි අපි කියනවා තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර එනවා 132යි කියලා. හරිද? හරි. දැන් මේකට උත්තර දැන් මම ඔන්න ලියලා තියෙනවා මේ කුලක සම්පූර්ණ කරලා තියෙනවා. කාට හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් ගැටලු විසඳන වෙලාව. සර් මේ 20 ගත්තේ කොහොමද කියලා පොඩ්ඩක් කියලා දෙන්නකෝ. මොන 20ද? මෙතන 20ද මෙතන 20ද? මේක. ඔය මේ ඔන්ඩෝක. මේක හරි. ඒක ගත්තේ මෙහෙමයි. දැන් මේ රවුමම 50යිනේ. මේ රවුම 50යි කියලා මෙතන දීලා තියෙනවා. 50යි. මෙයාවයි දැනට දීලා තිබ්බා. ඒතර මෙයාව තමයි දීලා නැත්තේ. මෙහෙම 20 දීලා තිබ්බේ නැහැ. කොහොමද දීලා තිබ්බේ නැහැ. කොහොම හරි පුතා මේ හතර දෙනාම එකතු කරාම 50යි නෝනේ. එතකොට 15යි 5යි 20යි 20යි 10යි 30යි 50 වෙන්න තව 20ක් මදි. ඒක නිසා මෙතනට 20 දෙන්න.
කොහොමයි ගත්තේ මේ රවුම කොහොම හරි 50 වෙන්න ඕනේ එතකොට මේ ටික එකතුව ඔන්න දැන් ආයෙ එකතු කරලා බලුවම මෙතන 50යි එහෙමයි ගත්තේ තව ගන්න හරි ගැටලු තියෙනවද ප්‍රශ්න තියෙනවද හරි ඒ කියන්නේ හරියට කිසි ගැටලුවක් නැහැ නේ හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට අන්නේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහගන්න පුතාලා ඒක ඔයගොල්ලන්ට මොන හරි ගැටලු වෙන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන් මම මේක මහනවා අතුලත් කරගන්න දේවල් තියෙනවා නම් ඔන්න මම තප්පර පහක් විතර දෙන්නම් කොහොම හරි දෙයක් දැන් ඔයගොල්ලන්ට වෙලාවක් දීලා තියෙනින්ද අතුලත් කරගන්න තියෙනින්ද හරි මහලු පුතේ අපි යන ඊළඟ ගානට ප්‍රශ්නාංක 3 මේ ගණන් ටික ටිකක් මේව කරලා ගන්න මේ සිංහල ප්‍රශ්න ටිකක් තෝරගන්න හරි අමාරුයි අපේ දරුවන්ට සිංහල හින්දාද වන්දා කොහරි මේ ඊළඟ එක ඔන්න ඔහම එකක් දීලා තියෙනවා ඊට පස්සේ මේ බෝලේ දැන් මේවල තොරතුරු ටිකක් දාලා දීලා තියෙන්නේ එහෙමත් වෙන ගණන් තියෙනවා මේක මේ භාෂා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ මෙයාලට ඉංග්‍රීසි කතා කළ හැක ඉංග්‍රීසි බසින් මම කෙටියෙන් දාන්නම් මේක කියන ඉංග්‍රීසි බසින් කතා කළ හැකි කියලා. හරිද? ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා ෆ්‍රාන්ස්. ඒකට ඒගොල්ලෝ ඉංග්‍රීසි අකුරටත් දෙනවා. ඉංග්‍රීසි අකුර වැදගත් වෙනවා පුතා ඉස්සරහට අපිට මේක මේ කුලක අංකණයෙන් ලියන්න දුන්නා. මේගොල්ලෝ ජර්මන්. තොරතුරු දීලා තියෙනවා අපිට ඔක්කොම කීයද කියලා දීලා නැහැ. මෙන්න මෙතන අඳුරු කරලා තියෙනවා. එතන 4යි. එතන 4යි. මෙතන 5යි. මෙතන 2යි. මෙතන 3යි. ආයෙත් 10යි මෙතන. මෙතන 2යි. දැන් මම ප්‍රශ්න කියවගෙන යන්නම් ওই තොරතුරු ටික අපිට දීලා තියෙනවා. මුලින්ම මම මුළු ප්‍රශ්න ටිකම ඔක්කොම කියාගෙන යන්නම්. ඔයගොල්ලෝ ගාව අච්චුපොත් ඇති මම අච්චුපොත් ළඟ තියාගන්න කියලා වෙලස මැසේජ් එකක් දාලා තිබ්බා. ඔන්න අහගන්න ප්‍රශ්නය සීගිරිය නැරඹීමට ඔන්න මේ පොලිනස්ලා වගේක් ආපු කතාවක් තියෙන්නේ මේ ඈ. සීගිරිය නැරඹීමට පැමිණි විදේශීය සංචාරක කණ්ඩායමක සිටිනා සංචාරකයන්ට කතා කළ හැකි භාෂා පිළිබඳ පත්‍රිකාවක සටහන් කරන ලැබූ තොරතුරු ඇසුරෙන් වෙන් රූප සටහනක් ඇඳ ඇත. මේ තියෙන්නේ මේ වෙන් රූප සටහන මේ එක එක භාෂාවන් කතා කරන්න පුළුවන් විදේශිකයෝ. ඉංග්‍රීසි බසින් කතා කළ හැකි, ප්‍රංශ බසින්, එතකොට ජර්මන් බසින්. ප්‍රශ්නක් එක අහනවා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ හැකි සංඛ්‍යාව කොපමණද? ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වම පමණක් නෙමෙයි ඉංග්‍රීසි භාෂාවෙන් මේක වෙන්නේ කොහොම හරි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අය තව භාෂාවක් පුළුවන් වුණත් කරන්න දෙන්නේ නැහැ. දැන් මම කිව්වම ඔයගොල්ලන්ගේම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න පුළුවන් අය අත උස්සන්න කිව්වම දැන් අනිවාර්යෙන් සිංහල භාෂාව පුළුවන් අය ඉන්නවනේ මෙතන. ඒතර ඉංග්‍රීසි භාෂාව කියන එක පුළුවන්ද කියලා විතරයි අහන්නේ. හරි ඉංග්‍රීසි භාෂාව පුළුවන් අය වී. ප්‍රශ්නාංක 2 කියනවා ජර්මන් භාෂාව කතා කළ හැකි මුළු පිරිස 12ක් නම් ජර්මන්ලා 12යි නම් හරිද? ජර්මන් භාෂාව කතා කළ හැකි ගණන 12ක් නම් ප්‍රංශ හා ජර්මන් පමණ ප්‍රංශයි ජර්මනුයි පමණක් කීයද කියලා අහනවා. මේක හරි කෙටි ප්‍රශ්නයක් ඈ මම මුකුත් එතනින් හරි කියන්නේ නැහැ. හරි රූපය අඳුරු කර ඇති පෙදෙස නිරූපණය වන සංචාරකයන්ගේ භාෂා හැකියාව පිළිබඳ වචනයෙන් විස්තර කරන් සිංහලෙන් කියන්නලු. මේ කවුද කියලා සිංහලෙන් කියන්නලු. කියලා ඒක කියන්නලු ආයේ එම පෙදෙස කුලක අංකණයෙන් කියන්නේ. කුලක අංකණයෙන් කියන්නේ ඡේදනය මේලේ දාලා ලියන්නේ කියන්නේ. මේ තුන් දෙනාට ඡේදනය මේලේ දාලා ලියන්න කියන මම දුන්න වීඩියෝ බැලුවා නම් මං එහෙම දේවල් අඳුරු කරලා යාව ගන්නෙ කොහොමද කියලා කියලා තිබ්බා. හරිද? මං ඒකටත් කොහොම කියන්නේ නැහැ. මං දැන් දෙනවා වෙලාව. හරිද? අවසානයේ හරි ඒක සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක්. ඒක මම පොඩ්ඩක් හිතලා උත්තර දෙන්න දෙනවා. මම මේ ප්‍රශ්නේ කියවන්නෙත් නැහැ. හරිද? හරි. පටන් ගන්නකො බලන්න. මම දෙනවා හරියට විනාඩි 4ක්.
ඒකටත් හතරයි තමයි.
හරි අතිනේ කාලේ ඇති කියලා හිතනවා මම මේ පුරවන දැන් ඉස්සරහ පුරවන්නත් පොඩි සායයක් දක්වලා දැන් බිරුම් වෙන්නේ නැහැ. ඔන්න මෙතන 12 ආවම මෙතන එනවා පුතා 2යි 3යි 5යි 5යි 2යි 7යි මෙතන එනවා 5ක්. කොහමරි අපි පස්සේ කියවගෙන යන ඉස්සරහට ප්‍රශ්න වලට දැන් එකින් එකට උත්තර ලියන්න යම් මේකේ බුරු ගන්න දීලත් නැහැ. හැබැයි ඒක ප්‍රශ්නයක් නෑ මේ ගානට මගේ අදහස අනුව. ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ හැකි සංඛ්‍යාව කොපමණද? ඉංග්‍රීසි භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ හැකි ගාන කියන්නේ මේ රවුම 2යි 3යි 5යි 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 10යි 10යි 4යි 14ක් වෙනවා. 14ක් වෙනවා. ප්‍රශ්න අංක 2. ප්‍රශ්න අංක 2 අපෙන් අහනවා මෙන්න මෙහෙම. ජර්මන් භාෂාව කතා කළ හැකි මුළු පිරිස 12ක් නම් ප්‍රංශ හා ජර්මන් පමණක්. ඔන්න මේදී ප්‍රංශයි ජර්මනුයි පමණක්. පමණක් කිව්වම මම කියන්නේ මෙහා හිට නෑ කියලා පමණක් කට්ටිය. කීයද පුතා? 5යි. තුන්වෙනි කාරණාව. රූපය අඳුරු කර ඇති පෙදෙසින් නිරූපණය වන සංචාරකයන් භාෂා හැකියාව පිළිබඳ වචනෙන් විස්තර කරන්න එම පෙදෙස කුලකාංකණයෙන් ලියා දක්වන්න. ඔන්න ප්‍රශ්නේ පටන් ගත්තා. 3. තුන්වෙනි එක මෙන්න මෙයා. මට කියන්න බලන්න මම මෙන්න මෙතන ගන්නම් රෝමිලක්කන් 3. අඳුරු කරලා තියෙනවා. කාටද? ඉංග්‍රීසි ප්‍රංශයි අඳුරු කරලා. ජර්මන් අඳුරු කරලා නැහැ. සිංහලෙන් කියනවා නම් ඕක දෙවිදියකට කියන්න පුළුවන්. පළවෙනි එක තමයි මෙන්න මෙහෙම. ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂා ජර්මන් හිටිනෝ හරි. එක වෙලාවට බසින් කියන එකයි භාෂා කියන එකයි දෙකක් දාලා තියෙන නිසා හරි භාෂා පමණක්. හරි සිංහල දාන්න බෑ මේ කොලාවසර ළමයිනේ. පොඩ්ඩක් හරි සිංහල වැරදුනොත් ඒක ඒගොල්ලන්ට කරදරයක් නේ. ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂා පමණක්. මේ භාෂා වලට බල බල ලකුණු දෙන්න ගණන් වල හරි. ඔයාලේ භාෂා කියලා දාගන්න ඉතන හරි. අර භාෂා කියලා එකක් තියෙනවා. තව මේ දෙමළ ෆිල්ම් වල ඒක නෙමෙයි ඈ. ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂා පමණක්. හරි. මේක තමයි සරලම අදහස. නැත්නම් කියන්න පුළුවන් ඉංග්‍රීසි හා ප්‍රංශ කතා කළ හැකි නමුත් ජර්මන් කතා කළ නොහැකි. ඉතින් වටේ ගිහින් කියන්න පුළුවන් ඉංග්‍රීසි ප්‍රංශයි කතා කරන්න පුළුවන්. හැබැයි ජර්මන් නම් කතා කරන්න බෑ කියලා ඉන්න අර්ථ දැක්වෙන වාක්‍යයක්. කෙටිම වාක්‍ය ඉංග්‍රීසි හා ප්‍රංශ පමණක් කතා කළ හැකි. පමණක්. හරි. දැන් මේක සංකේත භාවිතයෙන් පෙන්නන්න බෑ. E F සහ G ඡේදනය තුන් දෙනාටම අයිති වෙන විදිහ තියෙනවා. ඒතර අපි කියන ඡේදන කියලා. හැබැයි E ටයි F ටයි අයිති G කියන කෙනාට අයිති නැහැ. ඕනනම් මේකට වරහණක් දාලා දෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. වරහණ නොතිබ්බත් මේක හරි. වරහණ තිබ්බත් මේක හරි. ඒ කියන්නේ කිසි ගැටලුවක් නැහැ. G ට ගහලා තියෙන්න ඕනේ මොකද්ද? ඩෑෂ් එකක්. පැහැදිලිද? G වෙනුවෙන් ඩෑෂ් එකක් ගහලා තියෙන්න ඕනේ. මේ කියන අනුපූරකයක් කියන්නේ අනුපූරකයක් කියන්නේ G ට නම් අයිති නෑ. මේ ඡේදනයට අයිති. ඡේදනය කියන්නේ මේ දෙන්නගේම කොටසට අයිති. දෙන්නගේම කොටස කියන්නේ මෙන්න මේ කැලලට අයිති. මේ ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 4ට වෙනවා. රෝමිලකම් 4. රෝමිලකම් 4 සාමාන්‍ය දැනීමක ගණන් කියනවා මම. අපි බලමු රෝමිලකම් 4 කියන මෙන්න මෙහෙම. ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි සියලු දෙනාම ඉංග්‍රීසි විස්තර විචාරකයා විසින් රඳවාගෙන ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් සෙට් එකම ඉංග්‍රීසි විචාරකයා විසින් තියාගත්තා. එයාව තියාගෙන ඉන්නේ. විසින් රඳවාගෙන ඉතිරි අය ජර්මන් හා ප්‍රංශ භාෂා දෙකම කතා කළ හැකි විස්තර
විචාරකයා වෙත බාර දෙන ලදී. විචාරකයා වෙත බාර දුන් මුළු පිරිස කොපමණද? මොකද්ද මේ කියන්නේ? ඉංග්‍රීසි සෙට් එකම එක විචාරකයෙක් කරගෙන ඉන්නවනේ දැන් අපේ ගන්න දැන් සීගිරිය පෙන්නනවා. සීගිරිය කියලා සීගිරිය මේක තමයි දල මේ තමයි අර සීගිරි ලඳුන් කොහොම කීකිය පෙන්නනවා. එහෙනම් දැන් සිංහල මිනිස්සෙක් කියන්නේ ඉංග්‍රීසි හරි ගියොත් එimhe මේ සීගිරි ගල මේ තමයි සීගිරි ලඳුන් ඔහොම කොහොම තේරෙන්නේ නැහැ. දැන් ඉංග්‍රීසි දන්න කෙනෙක් ගිහින් ඕක වැඩි කරන්න ඕනේ. ඉංග්‍රීසි සෙට් එකම ඉංග්‍රීසි කෙනෙක් එකයි යනවා. ඉංග්‍රීසි දැන් ඔය අපේ අයත් ඉන්න සිංහල විතරක් දන්න ඉංග්‍රීසි කිව්වම උන් දෙකයි ලබනාරි කිව්වම ඔය උඩ බලන්න ඉන්නේ. ඒ වගේ මේ ප්‍රංශ ජර්මන් සෙට් එක මේ කට්ටියට ඉංග්‍රීසි බෑ. එතකොට ඒගොල්ලන්ට ඉංග්‍රීසි එකකින් කිව්වම කියලා ගල බලන්න ඉන්නේ. සීගිරි ගන්න නිකන් කරක් පෙන්නලා ආවා වගේ තමයි. කිසිම වටිනාකමක් නැතිනවා ගලේ උඩ. දැන් මේක කියනවා ප්‍රංශයි ජර්මනිය කතා කරන්න පුළුවන් අය. ඉංග්‍රීසි කට්ටිය යවලා ප්‍රංශයි ජර්මන් කට්ටිය විතරක් වෙන කෙනෙක් ගාව යවනවලු දෙකම භාෂා දෙකම පුළුවන් කෙනෙක් ගාවට යනවලු. I think කොහමද ගලට දෙකලොම සේව් කරගෙන වැඩේ කරගන්න ඕනේ. ඒතකොට ඒ ගාන කීයද කියලා අහන්න. 10යි 5යි 2යි. මේගොල්ලෝ අයිති වෙන්නේ නැත්නම් මේගොල්ලන්ට ඉංග්‍රීසි පුළුවන්. ඒතකොට ඉංග්‍රීසි පුළුවන් එක ආයෙත් යනවා. මෙන්න මේ ටික එකතු වෙනවා. ඒතකොට 10යි 5යි 2යි එනවා 17යි කියලා. උත්තර එනවා 17. ඔන්න දැන් ඔයගොල්ලන්ගේ විස්තුව පුළුවන් පුතාලට මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔයාලට දීලා තියෙන අවස්ථාව පුතාලා ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් මම මගලා ඊළඟ ගානට යනවා. හරි. එහෙනම් ඉතින් දැන් ප්‍රශ්න තුනකුත් අපි මේවා කරගත්තා. මම කොහොමද හැමතිස්සෙම බෝඩ් එකේ ගාන දාලා ඔයගොල්ලන්ට ආරම්භය ලබා දෙන්න. සමහරක් අයට පොඩ්ඩක් නිකන් අර මේ සමහරක් වහන තියෙන්නේ. දැන් තල්ලු ස්ටාර්ට් වගේ අන්න ඒ වගේ වහනක් තියෙන්න පුළුවන්. දැන් පොඩි තල්ලුවක් දුන්නම තමයි ස්ටාර්ට් එක එන්නේ. ඔන්න මෙයාව. මේක තියෙනවා ඊළඟ කතාව මේ ක්‍රිකට් පාපන්දු අත්පන්දු බෝලයක් ඇතුලේ බෝලයකුයි මෙන්න මෙහෙම. මේ ලොකු රවුම ක්‍රිකට්. මෙයා සර්වත්‍රය. එතකොට යාගේ ඇතුලේ තියෙන රවුමට කියනවා ඒගොල්ලෝ පාපන්දු. මෙන්න මෙයා පාපන්දු. ඊට පස්සේ මෙන්න මෙයාට කියනවා අත්පන්දු කියලා. අපි ඒකට කියනවා වොලිබෝල් කියන්නේ. අත්පන්දු. මෙයා A, මෙයා B, මෙයා C කියලා ගන්නත් කියලා කියනවා. තොරතුරු වගේක් අපිට අතුලත් කරලා දීලා තියෙනවා. මෙයා 18යි 32යි 14යි මෙන්න මෙයාව අඳුරු කරලා මෙන්න මෙතන 6යි ඔන්න ඔහම දීලා තියෙන තොරතුරු ටික ඔයගලන්ට කරගෙන යන්න තියෙන්නේ. මම ප්‍රශ්නේ පොඩ්ඩක් කියවලා දීලා ඔයගලන්ට පොඩි සහයෝගයක් දක්වලා ඔයගලන්ට ඔන්න ස්ටාර්ට් එකක් අරන් දෙන්න යන්නේ. හරි. එක්තරා ක්‍රීඩා පාසලක පුහුණුව ලබන සෑම ශිෂ්‍යයෙක්ම ක්‍රිකට් පාපන්දු හා අත්පන්දු යන ක්‍රීඩා එකකට හෝ කිහිපයකට සහභාගී වේ. එම අය පිළිබඳ තොරතුරු වෙන් රූපයේ දැක්වේ. නම් එළියේ කවුරුත්ම නැහැ. ඉන්න මොකා හරි මේ ක්‍රීඩා තුنين එකක් කරන්නම ඕනේ. ඒක තමයි කියන්නේ. හරිද? ඊට පස්සේ දැන් තොරතුරු වගේ දීලා තියෙනවානේ. මෙම ක්‍රීඩා තුනම කරන සිසුන් සංඛ්‍යාව කොපමණද? රවුන්ඩ් 3 දිහා බලලා මේ ශිෂ්‍යත්ව ළමයින්ටත් මෙන්න මේ වගේ ගානක් දාලා තිබ්බා පුතේ. ගාන දාලා තිබ්බම මම බැලුවා මේ ළමයිට පුළුවන් ද මේව කරන්න කියලා. ඔයාලා රවුන්ඩ් දාලා තින්නේ. උන්ට රවුන්ඩ් ඔය සමචතුරස්‍රයි ත්‍රිකෝණයි තුනම කලවම් වෙලා දාලා තුන් දෙනාම දැක්කින පෙදෙස මොකක්ද? දැන් ඔයාලට ඒක මේ රවුන්ඩ් තුනක් හම් වෙන තැන හොයාගන්න බැරි නම් ඒකෙන් ඉතින් එන ප්‍රශ්නයක් තමයි. හරිද? ශිෂ්‍යත්ව ළමයිට පිටත් වඩා පල්ලෙහාට වැටෙනවා. හරිද? ඊට පස්සේ දෙක ක්‍රිකට් ක්‍රීඩාවට පමණ සහභාගී වන සිසුන් සංඛ්‍යාව කොපමණද? ක්‍රිකට් ක්‍රීඩාවට පමණ ක්‍රිකට් කියන රවුමේ ක්‍රිකට්ට විතරක් අයිති. ක්‍රිකට් කියන රවුමේ ක්‍රිකට්ට විතරක් අයිති වෙන ටික. කාටද ගැටලුවක් තියෙනවද? මයික් එකක් ඔන්න වුණා. හරි. 3
අඳුරු කළ බෙදසින් දැක්වෙන්නේ කුමන ක්‍රීඩා කරන අයදැයි සඳහන් කර එය කුලක අංකණයෙන් දක්වන්න. අර ඉස්සල්ලා සිංහලෙන් ලියන්න කියලායි සංකේත භාවිතයෙන් ලියන්න කියලායි කියන්නේ. ඉස්සල්ලා දේම ඔළුවේ තියාගත්තොත් කරගන්න පුළුවන්. ඉස්සල්ලා දේම තමයි ඔළුවේ තියාගන්න තියෙන්නේ. හරිද? හතරවෙනි එකකින් අහනවා අත්පන්දු ක්‍රීඩා කරන අය 25ක් නම් අත්පන්දු මේරවුම 25ක් නම් මේ අඳුරු කරලා තියෙන කෑල්ල කොච්චරද කියලා අහනවා. මේරවුම 25ක් නම් පුළුවන්. පුළුවන් සරලයි දේසි. හරි කරන්න දෙන්න විනාඩි නම් 4යි තමයි දෙන්නේ. රූප ඇඳ ගන්නත් එක තමයි වෙලාව දෙන්නේ.
හිරුනි පුතා ඉවරද? හිරුනි අත ඉස්සුවා ඉවරයි කියන අදහසද දුන්නේ නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? හරි එහෙනම් ඔය කොහොමද දුන්නේ විනාඩි 4 නම් ඉවරයි. පන්තියේදී හිටියේ දඟකාර කටකාර ළමයි දැන් නිවන් හරි තැම්පත් වෙලා ඒකත් ඉතින් එක අතකින් හොඳයි ඉතින් මේ සමාජ ජීවත් වෙද්දී එහෙම දෙයක් හරි වෙන එක. කොහොමද පුතේ මේ දුන්න කාලේ නම් ඉවරයි. තව වෙලා වුණා ඉන්නවනම් විතරක් මට කියන්න. I කියන්නේ උන්නේ නැහැ නේ. හරි. හරි මේ බලන්න මෙම ක්‍රීඩා තුනම කරන සිසුන් සංඛ්‍යාව කොපමණද? තුනටම අයිති අය ලොකු රවුමට අයිති, මේ රවුමට අයිති, මේ රවුමට අයිති. ප්‍රශ්න අංක 1 14යි. ප්‍රශ්න අංක කවුද? 14ක් කියලා එනවා. ක්‍රිකට් ක්‍රීඩාවට පමණ සහභාගී වන සිසුන් සංඛ්‍යාව කොපමණද? ක්‍රිකට් විතරක් ගහන අය ක්‍රිකට් බෝල් එක විතරක් අයිති අය මේක ගන්න බෑනේ. මේකේ මොනවාද පාපන්දුත් ඉන්නවා. මේක ඇල්ල ගන්න බෑනේ. මේගොල්ලන්ට පාප අත්පන්දුත් අයිති. ඒතොර මෙන්න මේ 18 කියන කෑල්ල විතරයි යාට අයිති වෙන්නේ. ප්‍රශ්න අංක 2 18 ක්‍රිකට් පමණක්. ප්‍රශ්න අංක 3 අඳුරු කළ පෙදෙසින් දැක්වෙන්නේ කුමන ක්‍රීඩා කරන අයදැයි සඳහන් කර කුලක අංකණයෙන් දක්වන්න. අඳුරු කරලා තියෙන්නේ පුතා මේ ලොකු බෝලෙටත් අයිති. ලොකු බෝලෙට අයිති. මේ බෝලෙට අයිති නෑ. හැබැයි මේ බෝලෙට අයිති. ඒ කියන්නේ ලොකු බෝලේ කියන්නේ ක්‍රිකට් වලට අයිති. මේ බෝලෙට අයිති නෑ. පාපන්දු වලට අයිතියක් නෑ. හැබැයි අත්පන්දු වලට අයිති. අත්පන්දු වලට අයිති. අපි කියනවා ප්‍රශ්න අංක 3 ක්‍රිකට් අත්පන්දු ක්‍රිකට් හා අත්පන්දු පමණක්. ක්‍රිකට් හා අත්පන්දු පමණක්. ක්‍රිකටුයි අත්පන්දුයි පමණක්. දැන් මෙතන සිංහලෙන් ලියපුවම දන්නවනේ ක්‍රිකටුයි අත්පන්දුයි දෙකට අයිති අරයට අයිති නෑ කියලා. ක්‍රිකට් අත්පන්දු කිව්වම A හා C නේ. ඉතින් අපි මේ දෙන්නව ළඟ ලියා ගන්නවා මේ. A C ට අයිති. හැබැයි B ට අයිති නෑ. පාපන්දු වලට අයිති නෑ. ඡේදන අවස්ථාවක් B ට අයිති නෑ. A ට C ට දෙන්නට අයිති. A රවුමට අයිති, C රවුමට අයිති. හැබැයි B රවුමට අයිති නෑ. එහෙම අවස්ථාවක් මේ තියෙන්නේ. එතකොට A ඡේදනය C ඡේදනය B ඩෑෂ් කියලා මේක ලියවෙන්න ඕනේ. හරි. තව ප්‍රශ්නයක් තිබ්බා මේකේ හතරවෙනි ප්‍රශ්නය. අත්පන්දු ක්‍රීඩා කරන 25ක් නම් අඳුරු කළ පෙදෙස සිටින ක්‍රීඩකයන් සංඛ්‍යාව කොපමණද? මෙයා 25යිලු. 14යි 6යි 20යි. එතන පහක් කියන්න ඕනේ. අපි කියනවා ප්‍රශ්න අංක 4 මෙතනින් ගන්න උත්තරේ 5යි. අපි යනවා ටිකක් වෙනස්ම කුලක හැඩයක් ගන්න එකකට යනවා. දැන් මේක හැඩයක් කුලක ගන්න. ඉස්සල්ලා අපි ගත්ත බෝල තුනක් නිකන් සම්බන්ධ වෙන අවස්ථාවක්. දැන් බෝල තුනක් දිගට දෙන එකක් වෙනවා. ඔන්න මම මේක මකා ගන්නවා පුතේ. ඇතිනි කාලේ නේ ලියා ගන්න දුන්න කාලේ ඇති. මම උඩින් මකාගෙන ඉන්නම් යට ප්‍රශ්න වලට උනාලේ උත්තර දෙන්න තියෙනවා නම් ලියා ගන්න. අපි යනවා ඊළඟ ගානට. ප්‍රශ්න අංක අච්චුපතේ තියෙන මම මේ අච්චුපතේ තියෙන ගණන් 6ම ගත්තේ පුතාලට. මේ පාඩම අවසාන පාඩම අච්චුපතට අපිට හම්බෙන. එතකොට මේ පාඩම ඔයගොල්ලන්ට සමහරක් අයට කෙරෙන්නේ ඉස්කෝලවල වලත් මේ දවස්වල අතපසු වෙලා ඇති ඉස්කෝලෙන් කරපු දේවල් මග හැරෙන්නත් ඇති.
ඒක සහ ඔයගොල්ලන්ට මේ වගේ දෙයක් ආවොත් එම් ගොඩනගා ගැනීමේදී සිංහල ප්‍රශ්න ටිකක් වැඩිපුර තියෙන නිසා ඊට පස්සේ අපි ටියුට් එකේ තියෙනවා ගණන් වගේක් ඒ ටියුට් එකේ ගණන් වලට ඊට පස්සේ මම කොහොමද ඕලෙල් ගණන් කීපෙකුත් මේ හා සම්බන්ධව හදනවා මේ පාඩම අවසානයේදී දැනට අපි මේ ටික හදාගෙන යන්න. එතකොට අපිට මේ අවසාන මාතෘකාවල අපි ඉන්නේ. එතකොට මේ මාතෘකාව ටික ඉවර කරගන්න ඕනේ. ඊළඟට අපිට තියෙනවා තව වැදගත් පාඩම් දෙක තුනක්ම. ඒක ඉවර කරගන්න ඕනේ. ඉවර කරගෙන මේ සාමාන්‍ය පෙළ අවුරුද්ද හොඳින් අවසන් කරගන්න ඕනේ. ඒ වගේම රිවිෂන් එකක් දෙන්න ඕනේ. කිසිම කෙනෙක් පන්තියෙන් ඉවත් වෙලා සිටින්න එපා. මොකද ඕගොල්ලන්ට හම්බෙන බෝනස්ම අවස්ථාව තමයි මේ ජනවාරි පෙබරවාරි මාස දෙක. මේ දෙකේදී පුතාලා ඕගොල්ලන්ට වෙන අයට වඩා හොඳට ප්‍රශ්න පත්‍ර කරලා පුහුණු වෙලා හොඳට ගිහින් විභාග ලියන්න පුළුවන්. එතකොට ඔය අමතර පාඩම් කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ ගණන් වලදී. ඕගොල්ලන්ට පන්තියේ වෙලාවෙදිම හොඳ තත්ත්වයකට ඇවිල්ලා මේ පන්තියේ දැරීමෙන්ම ගොඩ යන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී හොඳම දේ පන්තිය කට් නොකර පන්තියට සහභාගී වෙලා ඔයාලගේ ජය ගන්න මාර්ගය හදාගන්න එක. හරිද? මේක පොඩි මතක් කිරීමක් කරේ ඔයාලට අර මොරාල් එක නැති වෙනකොට ප්‍රශ්නයක් එනවනේ. දවාලෙන් වැඩක් නැහැ ඉස්සරහට COVID-19 නිසා අපිට මොනවා වෙයිද දන්නේ නැහැ. අපි මැරෙයිද දන්නේ නැහැ. ඉතින් එහෙම වෙන්නේ නැහැ ළමයි. ඔය වයසට මැරෙන්න වෙන්නේ ප්‍රතිඵල දැක්ක දවසට තමයි. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. මෙතන විද්‍යා ඊට පස්සේ ඉංග්‍රීසි මාධ්‍ය මේ පාඨමාලා මේක ඉංග්‍රීසි මාධ්‍ය ආයත ගණිත පාඨමාලා කියලාම ගමු හරි. මෙන්න මෙහෙම කියනවා පුතා කිසිම තොරතුරක් නැහැ. ඔන්න කරුණු කීපයක් කියනවා. මම මේ කරුණු ටික ඔයාලට ඇතුළත් කර ගැනීමට උදව්වක් දෙනවා. ගුරු පුහුණු විද්‍යාපීඨයක් සඳහා එක් වර්ෂයකදී සිසුන් 400ක් බඳවා ගන්නා ලදී. ඔක්කොම කීයද? 400යි. මම පොඩි අර්ථ දැක්වීම් කීපයක් කරන්න. ඊට අමතරව මම ඔයාලට chance එක දෙන්නම් අර්ථ දැක්වීම් කරලා. අර්ථ දැක්වීම් කියන්නේ ස්ථාන. මේ කවුද? විද්‍යා පාඨමාලා. විද්‍යා පාඨමාලා කිව්වම පුතේ ඒගොල්ලෝ ඉංග්‍රීසි මාධ්‍ය නොවන අය. දැන් සාමාන්‍යයෙන් අපේ විෂය ධාරාවල අපි දන්නවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න අය ඉන්නවා, සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න අය ඉන්නවා. එහෙනම් ඉංග්‍රීසි නොවේ නම් මේ ඉන්න සිංහල මාධ්‍ය කියන අය. සිංහල මාධ්‍ය කවුද? විද්‍යා පාඨමාලාව ගන්න අය. මේ කට්ටිය නම් ඉංග්‍රීසිත් වෙන්න ඕනේ, විද්‍යාවත් වෙන්න ඕනේ කට්ටිය. ඒගොල්ලෝ මොනවද කියන්නේ? ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යා පාඨමාලා කරන අය. මේකට එමුකෝ ආයෙක එක දියලා යන්න බම්. ඒක දියලා ඉස්සරහට යමු. පණිමු මේ පැත්ත. මේ මොනවද? ගණිත පාඨමාලා. මේ ගණිත පාඨමාලාව ඉංග්‍රීසි රවුමට අයිති නෑනේ. ඉංග්‍රීසි රවුමට අයිති නැත්නම් අපි කියනවා ගණිත පාඨමාලාව සිංහලෙන් කරන අය. මේ ඉන්නේ ඉංග්‍රීසි රවුමටත් අයිති ගණිත පාඨමාලාවක් කරන අය. ඒ මොනවාද? මේගොල්ලෝ. ඒගොල්ලෝට කියනවා ගණිත පාඨමාලාව ඉංග්‍රීසියෙන් කරන අය කියලා. ඒ කියන්නේ ඉංග්‍රීසි මාධ්‍ය ගණිත පාඨමාලාව කරපු අය. මේ අය විද්‍යාවක් නෑ, ගණිතයක් නෑ, ඉංග්‍රීසි කියන මාධ්‍ය විතරක් කරන අය. දැන් එහෙම ඉන්නවනේ. දැන් විද්‍යාපීඨවල වලට යන්න පුතා ඉස්සරහට ගුරුවරු වෙන්න ඉන්න අය. ඒ අය ගණන් විද්‍යාව විතරක් ඉගෙන ගත්ත ගුරුවරු ටිකක් විතරක් එළියට ආවොත් සිංහල ගණන්නෙත් ගණන් ගන්න සර් කෙනෙක්. විද්‍යාව ගණන්නෙත් ගණන් ගන්න සර් කෙනෙක් නැත්තම් මොකක් හරි අපිට වෙන විෂයක් සිංහල වගේ ගත්තොත් එහෙම නැත්නම් බුද්ධ ආගමයි ගත්තොත් බුද්ධ ආගම උගන්වනකම් මගෙන් ගන්නොත් කියනවා. ඒ ගණන් විතර දන්නේ. ඒ ගණන් දන්නවා ගණන් පැත්ත තමයි යන්නේ. හරිද? ඉතින් අර නැත්නම් මේ විද්‍යාපීඨයක වෙන දේවල් තියෙනවා. ඒ තමයි මේ ඉංග්‍රීසි. ඉංග්‍රීසි පැත්තෙන් ඉගෙන ගන්න තව දේවල් තියෙනවා. මේ තියෙන්නේ සිංහල පැත්තෙන් ඉගෙන ගන්න තව දේවල් තියෙනවා. පැහැදිලිද? කියන්නේ ගණිතය සහ විද්‍යා පාඨමාලාව අතර වෙන දේවල් තියෙනවා. ඔය කාර්යුන් ටික ඔක්කොම ඔලුවේ තියාගන්න. මම නැවත පොඩ්ඩක් මතක් කරගෙන යන්න. මේ විද්‍යාව සිංහල මාධ්‍ය, මේ විද්‍යාව ඉංග්‍රීසි මාධ්‍ය, මේ ඉංග්‍රීසි මාධ්‍ය පමණක්, මේ ගණිතය ඉංග්‍රීසි මාධ්‍ය, මේ සිංහල ගණිත පාඨමාලාව. එතකොට මේ එළියේ තියෙන්නේ
විද්‍යාවක් නෙමේ, ඉංග්‍රීසිත් නෙමේ, ගණිතයක් නෙමේ ඉතුරු ටික. හරි? ප්‍රශ්න වලට උත්තර ලියන්න. මම ඔයගොල්ලන්ට මුකුත්ම පිරෙවෙත් නැත්තේ තනියෙන් හිතලා උත්තර ලියන්න ඕනේ.
හරි දුන්න මොනවා විනාඩි 6ක් 7ක් විතර දුන්නා. තව වෙලාවකට කවුරු හරි ඉන්නවද පුතේ? වෙලාව ඕනා ඉන්නවනම් මම වෙලාව දින එකයි මම මේ ඒ කියන්නේ නෑ අවුරුද්දම නෑ. හරි. අපි බලමු බලන්න. මුලින්ම තොරතුරු දෙනවා මෙන්න මෙහෙම වගේ තොරතුරු ටිකක් ඇතුළත් කරගන්න කියලා පුතා. ප්‍රශ්න අංක 1 විද්‍යා පාඨමාලාව හදාරන 140ක් සිටින අතර ඉන් 100ක් සිංහල මාධ්‍ය පාඨමාලාව හදාරති. විද්‍යාව හදාරන 140ක් ඉන්නවලු. ඉන් 100ක් සිංහල මාධ්‍යයෙන් හදාරති. ඉන් 100ක් සිංහල මාධ්‍යයෙන් හදාරනවා නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අනිවාර්යෙන්ම 40ක් හදාරන්න ඕනේ. එතකොට 140ක් වෙන්නේ. නිරවම 140ක් වෙන්නේ මෙයා 100 මෙයා 40 වුණා. ඊළඟට කියනවා මෙන්න මෙහෙම 40ක් ඉංග්‍රීසි මාධ්‍ය ගණිත පාඨමාලාව හදාරති. 40ක් හදාරනවලු ඉංග්‍රීසි මාධ්‍යයේ ගණිත පාඨමාලාව. ඊළඟට කියනවා මෙන්න මෙහෙම 110ක් ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාව හදාරති. 110ක් ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාව හදාරති. 110ක් 40යි 40යි 80යි මෙතන 30යි. අවසානයේ කියනවා ගණිත පාඨමාලාව හදාරන මුළු සංඛ්‍යාව 175යි. ගණිත පාඨමාලාව හදාරනවලු කීයක්ද? 175. ගණිතය පමණක් නෙමෙයි. ගණිතය සිංහල මාධ්‍යයෙන් මුකුත් නැහැ. ගණිත පාඨමාලාව 175යි. අපි එතනක් පුරව ගන්න පුළුවන් අපිට. මෙතන 40යි නම් මෙතන එන්න ඕනේ 135ක් කියලා. අපි එකතු කරගෙන යම් බලන්න එළියට කවුරු හරි එනවද කියලා. මේ 175යි. 175යි මෙතන 30යි. එතන එනවා 205යි. 205යි මෙතන 40යි එනවා 245යි කියලා. මෙතනත් එනවා තව 100ක් 245යි 345ක් කියලා එනවා. එළිය එන්න ඕනේ 55. ඔන්න මම ආයි බලනවා පොඩ්ඩක් බලන්න එකතු වරදක් වුණාද කියලා බලන්නත් එක්ක 100යි 140යි 180යි 180යි 30යි 210යි 210යි 310යි 310යි 340යි 345යි. එතකොට 345යි නම් 400ක් වෙන්න ඕන හින්දා තව 55ක් එළියට එනවා. කට්ටිය මේක පුරව ගන්න නැති අපි ප්‍රශ්න වලට යන්. ප්‍රශ්න අංක 1 සිංහල මාධ්‍ය විද්‍යා පාඨමාලා හදාරන සිසුන් සංඛ්‍යාව කීයද? සිංහල මාධ්‍යයේ විද්‍යා පාඨමාලාව හදාරන හැවිදි ප්‍රශ්න අංක 1 B කොටස 1 100යි. ප්‍රශ්න අංක 2 ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යා පාඨමාලාව හදාරන සිසුන් සංඛ්‍යාව කීයද? හරි ප්‍රශ්න මේසි ප්‍රශ්න පුතා. ඉංග්‍රීසි මාධ්‍යයි විද්‍යාවයි. ප්‍රශ්න අංක 2 40යි. ප්‍රශ්න අංක 3 සිංහල මාධ්‍ය ගණිත පාඨමාලාව හදාරන සිසුන් සංඛ්‍යාව කීයද? සිංහල මාධ්‍යයෙන් ගණිත පාඨමාලාව හදාරන 135ක්. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති අනේ එච්චර අමාරු නෑ කුලක හරි ලේසියි කියලා. කුලක ලේසියි ඉතින්. හොඳට සිංහල පුළුවන් නම් ඈ. ප්‍රශ්න අංක 4ට එනවා අහඹු ලෙස තෝරාගතහොත් තෝරාගත් සිසුවෙකු සිංහල මාධ්‍ය විද්‍යා පාඨමාලාව හදාරන සිසුවෙකු වීමේ සම්භාවිතාව. අහඹු ලෙස තෝරාගතහොත් ගන්න ළමෙක් සිංහල මාධ්‍ය විද්‍යා පාඨමාලාව ඔක්කොම 400යි. සම්භාවිතාව කිව්වම භාගයක් විතර ලියවෙන්න ඕන. ඔක්කොම 400යි. සිංහල මාධ්‍ය විද්‍යාව වෙන්නත් ඕන. මෙන්න විද්‍යාරව් ඉංග්‍රීසි අයින්නුනා ඔන්න සිංහල මාධ්‍ය 400න් 100යි 4න් 1යි. ඔන්න සිංහල මාධ්‍ය විද්‍යාව 400න් 100යි කෙටි කරාට පස්සේ බිංදු දෙකට බිංදුවක් යනවා 4න් 1යි කියලා එනවා. දැන් මේ ප්‍රශ්නෙට අදාළ වෙලාව අවසන්. පුතාලට මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ ගැටලු නැති බවයි.
එහෙමනේ. සර් අහන්න. කවුද මේ? මේ සේජාන් සේජන් අහන්න උදා. මේ 55න් දැක්වෙන ශාරීරික අධ්‍යාපන හදාරන පිරිසද? ශාරීරික අධ්‍යාපන හදාරන පිරිස කියලා අහලා තියෙනවද මේකේ? තොරතුරු ශාරීරික අධ්‍යාපනය මම පොඩ ආයි ගන්න කියවන්නම් බලන්න මට ඔය කියන කාරණා මොකද පුතා මේවා අදහස් කරපු කාරණා සම්පූර්ණ කොට කියන්නේ 55න් දැක්වෙන්නේ ශාරීරික. ඔය මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ මේ ගණිතයයි මේ ශාරීරික අධ්‍යාපනයයි මේ විද්‍යාව කියන සිසුන් කාණ්ඩ තුන. එතකොට මේ ඔයාගේ 11 වසර අච්චුපතේ එහෙම තියෙන්නේ. 11 වසර අච්චුපතේ එහෙම තියෙන්නේ. නැස ප්‍රශ්නේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක දැන් මම 11 වසර අච්චුපතේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙමද කියලා අහන්නේ. දැන් මම මේ අච්චුපත බලාගෙන තමයි කියවන්නේ. අච්චුපතේ නොමිලක්කම් 1 2 3 මම කියවුවා. අතන එහෙම නෑ මම පොඩ ආයෙ ප්‍රශ්න ටික කියවන්න පොඩ බලන්න ගන්න මට අච්චුපතේ තියෙන ප්‍රශ්න ටික තියෙන්නේ මෙහෙමයි. සිංහල මාධ්‍ය විද්‍යාව පාඨමාලාව හදාගන්න සිසුන් සංඛ්‍යාව කීයද? ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව පාඨමාලාව හදාගන්න සිසුන් සංඛ්‍යාව කීයද? සිංහල මාධ්‍ය ගණිත පාඨමාලාව හදාගන්න සිසුන් සංඛ්‍යාව කීයද? ආම් ලෙස තෝරාගත් සිසුවෙකු සිංහල මාධ්‍ය පාඨමාලාව හදාරන සිසුවෙකු වීමේ සම්භාවිතාව සොයන්න මොනවද තියෙන්නේ ප්‍රශ්නේ? මම මේ ප්‍රශ්නෙට ඉවත් කරගන්න ඕන තොරතුරු ටිකක් ආයි කියන්නම් පොඩ්ඩක් බලන්න බලන්න මේකේ මොන හරි ඉස්තරයක් කියන ඔය කියන විදිහට ගුඩි කියන එක කියන්නේ නේ ඔයා. ගුඩි කියනවා ගුරු කුහුණු විද්‍යාපීඨ ඒක මේ 55 ඉතින් ප්‍රශ්නකින් අහලා නැති හින්දා ඉතින් එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. සේජාන්ති මෙන්න මෙහෙමයි තියෙන්නේ. හරිද අහන්නකො. ගුරු කුහුණු විද්‍යාපීඨයක් සඳහා එක් වර්ෂයකදී සිසුන් 400ක් බඳවා ගන්නා ලදී. එම පීඨයේ ඉගැන්වෙන ගණිතය විද්‍යාව හා ශාරීරික අධ්‍යාපනය යන සෑම පාඨමාලාවක්ම සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම පැවැත්වේ. දී ඇති වෙන් රූපයේ පහක් දැක්වෙන තොරතුරු අදාළ ස්ථානවලට සටහන් කරමින් වෙන් රූපය සම්පූර්ණ කරන්න. ඔය 55 සිංහල මාධ්‍යයේ ශාරීරික පාඨමාලාව කරන අය ඒක මෙහෙම පුතා දැන් මේ 55 නැත්නම් අහලා නැහැ ප්‍රශ්නයකට අහලා නැති ඉඳලා එතන කුඩි ගන්න එපා කියනවා. ඒ අර සමහරක් වෙලාවට ඔය ප්‍රශ්න වලට කුඩි ගන්න දානවා ඉතින් ඔයාලා ඔය වගේ හවු වෙන්න ඕනේ. ඒ කියන්නේ පුළුවන් මානසිකව වටන්න දානවා වගේ දේවල්. හරිද? ඉතින් එතන කුඩි ගන්න එපා 55 ඇත්තට මේ ප්‍රශ්නක අර එළියේ ඉන්න දාන්න හරි. අනිත් අහලා තිබ්බනම් මම මේ ප්‍රශ්න ගැන බලන්නේ මේ ප්‍රශ්න හතරේ එහෙම ප්‍රශ්නයක් අහලා නැහැ නේ කියලා නේද? අර මුදි දුන්න කාරණා. ඒ කියන්නේ දුරු වෙන ප්‍රමාණයට මොකද කියන්නේ බෑ. අන්නේ ප්‍රමාණය තමයි දාලා. හරි. හරි. ඒක සේජන් ඩවුන්ලෝඩ් නේද සේජන්? හරි සර් thank you. හරි. හරි සර්. මේ තමයි උත්තර හතර ඉන්නේ. අපි යන් අවසාන ප්‍රශ්නට අපි 11 වසර 6 ගානට මේක මේ අන්දාසි කෙසල් දස්ලබු කියලා ගානක් කියනවා අපි ඒක කරන්න යන්නේ. දැන් මම මේ අත්පොතේ ගණන් ටික ඔක්කොම වාලක් එක්කම හදන්නේ වෙන මොකුත් කියන්නේ නැහැ. නැත්නම් මට ඉතලට දෙන්නක් තිබ්බා. ඉතලට දෙන්නට ඔයගේ සිග්නල් ප්‍රශ්නයක් තිබුණා පුතා. ඒ නිසා ඉතින් ඒවා මම ඉතලට දෙන එක තමයි මේ වෙලාවේ තමයි මම නිබන්ධනය කියන ගණන් වගේක් තිබුණා. මේ අවුරුද්දේ කට්ටිය ඉන්න වැඩි උමනාවෙන්ම බලනවා. ඒක නිසා නමින්ම කතා කරන්න සිද්ධාත් වෙනවා මට. ලොකු රවුම කෙසල්. අපි ඔක්කොම කෙසල් කනවානේ. සාමාන්‍යයෙන් කෙසල් කන්නේ නැති මේ කෙනෙක් නෑ. එහෙම අය තමයි මේ ඉන්නේ. ඔය ආරම්භයෙන් ඉන්න දෙන්නෙක් ඉන්න පුළුවන් ඈ. ඊට පස්සේ අන්නාසි. ඉතින් අන්නාසි. මේ පැත්තින් මෙයාට කියනවා ගස්ලබු. හරි.
ඔය කාරණා ටික තියෙන්නේ මේගොල්ලෝ තොරතුරු දාලා තියෙනවා කියලා 8යි 5යි කියලා මේ දෙන්නට. හොඳට අහගන්නකො මම මේ කියන ඒවා. පොඩ්ඩක් මේක දැනුවත් කිරීම කරන්නේ. මේ තියෙන්නේ මුලින්ම උඩ කාරණා හරි. එක් දිනක පළතුරු වෙළඳසැලකට පළතුරු මිලදී ගැනීමට පැමිණි පිරිසක් මිලදීගත් පළතුරු වර්ග පිළිබඳ තොරතුරු පහත වෙන් රූප සටහනේ දැක්වේ. වෙන් රූප සටහනේ තියෙනවලු ඒවා. එදින අන්නාසි හෝ ගස්ලබුගත් හෝ මිලදීගත් සියලු දෙනා කෙසල් මිලදී ගන්නා ලදී. අන්නාසි හෝ ගස්ලබු ගත්ත අයගෙන් සියලු දෙනාම කෙසලුත් ගන්නවා. ඇත්තට කිව්වොත් අන්නාසි ගත්ත එක්කෙනා කෙසල් අරගෙන තියනවම තමයි. ගස්ලබු අරගත්ත එක්කෙනා කෙසල් අරගෙන තියනවම තමයි. මේක ඔය තුන් දෙනාටම අයිති කියන එක. ඒක ඔයාලට රූපේ දැක්කම පේනවනේ. හරි. එහෙනම් මම වැඩි දැනුවත් කිරීමක් කරන්නේ නැහැ. හරි. යම් තොරතුරු ටිකක් ගැන මම පොඩ්ඩක් කතා කරලා යනවා. අන්නාසි මිලදීගත් පිරිස කොපමණද? අන්නාසි මිලදීගත් පිරිස පුළුවන්. 2. ගස්ලබු මිලදීගත් අය 12 දෙනෙක් නම් ගස්ලබු ගත්තලු 12ක්. 12ක් නම් පුළුවන් පුතාලට මෙතනින් පුරව ගන්න. හරි පුළුවන් හිතන පුරව ගන්න. ගස්ලබු පමණක් මිලදීගත් අය කොපමණද? පුළුවන් පුතාලට උත්තර ලියන්න. සිංහල ඈ. උත්තර කල්පනා කරලා බලලා ලියන්න ඕන ප්‍රශ්නයක් ඈ සිංහල ප්‍රශ්නයක් ටික ඈ. 3. කෙසල් මිලදීගත් අය 40 දෙනෙක් නම් කෙසල් පමණක් මිලදීගත් අය මේ කෙසල් කියන රවුම 40යි. නම් ඉතින් මෙයාව දන්නවා නම් මෙයා කවුද කියලා හොයාගන්න උඹලට පුළුවන්. ඊට ද්‍රව්‍ය කිසිවක් මිලදී නොගත් අය 10 දෙනෙක් නම් ඒගොල්ලෝ කොහෙටද දාන්නේ කියලා මම කියන්නේ නැහැ. 10 දෙනෙක් නම් එදින පළතුරු මිලදී ගැනීමට පැමිණි මුළු පිරිස කොපමණද කියලා අහන්න. ඒකත් ඉතින් ඔයාලා හිතලා ගන්න ඕනේ. ඊටු ප්‍රශ්න දෙක සම්පූර්ණ ඔයගොල්ලන්ට දෙන අවස්ථාව. හරි ඒක මම කිසිම උදව්වක් නැහැ. හරියටම විනාඩි දෙනවා පුතා. ගණන් ටිකක් තියෙනවා මේකේ ගණන් 6ක් තියෙනවානේ. විනාඩි 6ක් දෙනවා. එක ගානකට විනාඩිය ගන්න විනාඩි 6ක් දෙනවා.
දුන්න කාලේ ප්‍රමාණවත් කියලා හිතනවා. තව වෙලාව වුණා ඉන්නවනම් කියන්න බලන්න. වෙලාව ඕනේ නැස නේද? හරි. තොරතුරු කීපයක් ඇතුළත් කරලා තියෙනවා මම අවශ්‍ය ප්‍රශ්න අනුව යන්නම් එකින් එක. අන්නාසි මිලදීගත් පිරිස කොපමණද? අන්නාසි මිලදීගත් පිරිස මේ දෙන්නගේ එකතුව. ප්‍රශ්නක් 1. 8යි 5යි 13යි දෙන පමණයි මේකයි එම් මොකොත් නැහැ. 13. කිසි ගැටලුවක් නැහැ. 8යි 5යි විතර 13යි කියලා දැම්මා. ගස් ලැබු මිලදීගත් 12 දෙනෙක් නම් මේ 12 නම් උතර 5යි මෙතන එන්න ඕනේ 7ක් එන්න ඕනේනේ. ඔයාලගේ උත්තරේ ගොඩාක් අයගේ උත්තරේ වැරදි කියලා මම හිතන්නේ. ඔන්න බලන්න ඔයාලට සිංහල බෑ. හරිද? ඔන්න බලන්න සිංහල බෑ. සිංහල බෑ තමයි මම හිතන්නේ ගොඩක් අයට බෑ. ගස් ලැබු පමණක් මිලදීගත් අය කොපමණද? ඔන්න අහගන්න. නෑ මම ප්‍රශ්න වලින් කියන්න. ගස් ලැබු මිලදීගත් අය 12 දෙනෙක් නම් ගස් ලැබු පමණක් මිලදීගත් අය කොපමණද? මම උත්තරේ දාන බලන්න කොහොමද වැරදි කියන්නේ කියලා. බිඳුවයි. හේතු ප්‍රශ්න තියෙනවා නම් මම කිව්වට පස්සේ අහන්න. හරි. ගස් ලැබු පමණක් ගත්ත අය මේකේ නෑ පුතා. මේකේ ඉන්න හැම එකම කෙසල් අරගෙන ආවට පස්සේ තමයි ගස් ලැබු ගත්තේ. තේරුණාද? ඒතර මේ රවුමේ කෙසල් ගත්ත අය තමයි ඔක්කොම ඉන්නේ. ඒගොල්ලන්ගේ ඇතුලේ තමයි ගස් ලැබු ගත්ත අය ඉන්නේ. ඒතර ගස් ලැබු පමණක් ගත්ත අය නෑ. ඒ රවට්ටලා දෙන්නේ මෙතන 12 දාලා මේක ගුරෝ ගන්න දීලා තිබ්බට ප්‍රශ්නේ අහලා තියෙන්නේ වෙනම එකක්. ඒතර ඔයගොල්ලෝ සිංහල බැරි නිසා ලකුණු බිඳුවයි උත්තරෙත් බිඳුවයි. හරිද? හරිනම් ගොඩක් සන්තෝෂයි. හරිය සන්තෝෂයි. අපි බලමුකෝ ඉතින් දැන් මම දාන්න උත්තර දාන්න කිව්වම ඔයගොල්ලෝ උත්තර දායි. මේක මම බලන්නම්. මගේ අදහස නම් බොහෝ අය මේ ප්‍රශ්නේ කියවපු විදිය අනුව වැරදි ඇති. හරිද? ඊළඟට බැහරි නම් ඉතින් ඒක මම හරි සන්තෝෂ වෙනවා. හොඳ සිංහල දැනීමක් තියෙනවා. කියන හොඳට ප්‍රශ්නේ කියවලා තියෙනවා. දැක්කද? ප්‍රශ්නයක් හරියට කියවන්න නැති වුණාම වෙන දේවල්. කෙසෙල් මිලදී ගත් අය 40 දෙනෙක් නම් කෙසෙල් පමණක් මිලදී ගත් අය කොපමණද? මෙන්න 40යි. අපි දන්නවා 8යි 5යි 13යි 13යි 7යි 20යි එළියේ 20යි මේ වටේට තියෙනවා 20 දෙනෙක්. එතකොට කෙසෙල් පමණක් මිලදී ගත් අය එනවා 20යි. කෙසල් පමණක් මිලදී ගත්ත අය 20ක් එනවා. 4. ඉහත ද්‍රව්‍ය කිසිවක් මිලදී නොගත් අය 10 දෙනෙක් නම් එළිය 10ක් නම් 10 දෙනෙක් නම් එදින බලතුරු මිලදී ගැනීමට පැමිණි පිරිස කොපමණද? කෙසල් ගත්ත 40ක්. කෙසල් ගත්තනේ 40ක්. 40යි මේ 10යි 50 දෙනෙක් ඇවිත් කියනවා පුතේ. මේ කණේට බලතුරු කණේට 50ක් ඇවිත් කියනවා. මේ ඊ කියලා දාන්න ඕනේ අර උත්තරේ ඉවර කරලා නිකන් ලස්සනට තමයි දාන්නේ. හරි 50යි කියලා දාන්නේ. 50 දාන්න ඉපත් හරි දාන්නේ. පැමිණි මුළු පිරිසෙන් කී දෙනෙක් පළතුරු වර්ග දෙකක් පමණක් මිලදී ගත්තේද? දෙකයි. මෙයාවයි විතරයි. මෙයාව ගන්න බැරියයි. මෙයා කෙසල් වලටත් අයිති, අන්නාසි වලටත් අයිති, ගස්ලම් වලටත් අයිති මේ පහ. හැබැයි 8 කෙසල් වලට අයිති, අන්නාසි වලට අයිති. මෙයා කෙසල් වලට අයිති, ගස්ලම් වලට අයිති. 7. 8යි 7යි එකතු කරනවා ප්‍රශ්න අංක 5. 15යි කියලා එනවා. 8යි 7යි 15යි. ඊළඟට අවසාන එක පැමිණි පිරිසෙන් අහඹු ලෙස එක් අයෙකු තෝරා ගතොත් ඔහු වර්ග 3ම මිලදී ගත් අයෙකු වීමේ සම්භාවිතාව. අහඹු ලෙස තෝරා ගන්නවා ඔක්කොම පැමිණි පිරිස 50න් වර්ග 3ම ගත්ත අය මේ මැද අය කී දෙනෙක්ද කියලා. ඔන්න එනවා 5. 50න් 5යි. මේක ප්‍රමාණවත් උත්තරේ කියලා කිව්වට තවත් මේක කෙටි කරන්න පුළුවන් අපිට 10න් 1යි කියලා අපි ගන්නවා. එතකොට 50න් 5යි 10න් 1යි කියලා එනවා. එතකොට දුවල පුතාලට මේ ප්‍රශ්න සම්බන්ධ මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. මේ ඔයාලට වෙලාවයි. හරි ඒ කියන්නේ නිශ්ශබ්දතාවයෙන් පෙනියන්නේ 11 වසර කුලක පාඩමේ
අවසාන ගණන් ටික මම තෝරා අරගෙන තිබ්බේ ඒ අභ්‍යාස සම්පූර්ණ කරද්දී මේ වාක්‍ය ගණන් විභාගයේ සාමාන්‍ය පෙළ 2019 පවා ප්‍රශ්නාංක 11 වෙනි ප්‍රශ්නෙට සොරතල් සතුන් සම්බන්ධ ප්‍රශ්නයක් දීලා තිබ්බා. මම ඒක ඔයගලන්ට ගෲප් එකට දාන්නම් ඉස්සරහට. එතකොට අපි ඒක කරමු. ප්‍රශ්නාංක 6ක් අපි සාකච්ඡා කරා. අපි වල කියන රචනාවේ ප්‍රශ්න 6ක් සාකච්ඡා කරා. මම මේක මගල දානවා. දැන් ඔයාලට මම වැඩ වගේක් දෙනවා මේ අහගන්න. එතකොට දැන් ඔයගලන්ට මම දුන්නා ටියුට් එකක් පුතේ රිවිෂන් ටියුට් එක. රිවිෂන් ටියුට් එකේ මම පළවෙනි පිටුව සහ දෙවෙනි පිටුව ඊයේ සතියේ කරන්න කියලා කිව්වා. ඒ වගේම මම අද මෙන්න මේ වැඩ ටික රිවිෂන් ටියුට් එකේ මට වෙන්න ඕනේ අනිවාර්යෙන්ම පිටුව අංක 1 කරලා නැති අය, පිටුව 2 කරලා නැති අය, පිටුව 3 කරලා නැති අය, පිටුව 4 කරලා නැති අය. මේ හතරම මම ලබන සතියේ පන්තියේ වෙලාවේදී බලනවා. මේ Zoom පන්තියේ වෙලාවේදී බලනවා. මොකද හේතුව හරියටම වැඩ කරලා දැම්මම අනිත් ටියුට් එකේ නිබන්ධන කුලක ටියුට් එකේ වැඩ කරලා දැම්මේ නැතුව දැම්මත් ඕගොල්ලෝ මේ හතර නම් අනිවාර්යෙන්ම දාලා නැහැ. හරිද? ඒ කියන්නේ ඕගොල්ලෝ රිවිෂන් ටියුට් එකෙන් උත්තර ලියන්නේ නැහැ. ප්‍රශ්න පත්‍ර වලට හරියට උත්තර ලියන්නේ නැහැ. ඔය හරිය ලිව්වොත් එහෙම දීප් වෙලාවක ලියලා දානවා. එහෙම නැහැ. ටිකක් කල්පනා කරලා බලලා ලියන්න ඕනේ. මම රිවිෂන් ටියුට් එකේ අරන් තියෙන්නේ සමාන්තර ශ්‍රේණි ගණන් හා වර්ගද සමීකරණ. වර්ග සමීකරණ කරද්දි මම කිව්වා සූත්‍රය විතරක් තිබ්බත් ඇති. මට මේ ගාන ගොඩනගන විදිය අවශ්‍ය නැහැ. සූත්‍රයට ආදේශ කරලා අර ගාන හදලා පෙන්නුවත් ඇති. සමහරක් උඩම තියෙන ප්‍රශ්න තේරුම් ගන්න අමාරුයි. හැබැයි මූල සමීකරණේ දීලා තියෙනවා නම් සූත්‍රයට ආදේශ කරලා අර x වලට එන ආගයන් දෙකවත් ඔයලා තියෙන්න ඕනේ. ඒ කියලා තියෙන නිසා පුළුවන් තරමවත් කරන්න ඕනේ. මම පන්තියේ පටන් ගන්න ඉස්සල්ලා නෑ පන්තියේ පටන් ගත්තාට පස්සේ බලමුකෝ අපි පන්තියේ පටන් අරගෙන වැඩ ටික මම උදාහරණ දෙක කතා කරලා මේ ප්‍රශ්න හතර කතා කරලා ඉවර වෙලා එදා හවසට මම අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ගෙන් ඒ උත්තර ටික බලාපොරොත්තු වෙන එදා දවසට උත්තර මම බලාපොරොත්තු වෙනවා. ඊළඟට දෙවෙනි කාරණාව ඔයගොල්ලන්ට මේ නිබන්ධනය කියන්නේ මේ අන්න ඒ ටියුට් එකේ පිටු අංක 5 පිටු අංක 6 පිටු අංක 7 පිටු අංක 8 පිටු අංක 5 6 7 8 පිටු අංක 4ක් දීලා තියෙනවා ඒක කුලක නිබන්ධනයේ පිටු අංක 4 5 නෑ 5 6 7 8 5 6 7 8 පිටු මේ පිටු ටිකට සහ මේ පිටු ටිකට උත්තර දාන්න ඕනේ. මේ පිටු ටික මම අනිවාර්යයෙන්ම බලනවා ක්ලාස් එක විලාසෙ සාකච්ඡා කරනවා. මෙන්න මේකට දෙන දවස් අහගන්න. මෙන්න මේක අඟහරුවාදා වන විට අඟහරුවාදා තමයි අවසානම දවස. අඟහරුවාදා වන විට මෙන්න මේ පිටු හතරට උත්තර දාලා තියෙන්නම ඕනේ. මං එදාට ওই ටික බලමු. පැහැදිලිද? ඒතර එදා හවස වෙනකොට මේ ටික සියලු දෙනාගේම උත්තර දාලා තියෙන්න ඕනේ. විශේෂයෙන්ම Zoom පන්තියේ සියලු දෙනාගේම නම් පවා මාගාව තියෙනවා දැන්. එතකොට මම ඔයගොල්ලෝ හැමතිස්සෙම දැන් උදාහරණයකට ඔයගොල්ලෝ ඉන්නේ කවුද? මැසේජ් එක බලන්නේ කවුද? සීන් වෙන්නේ කවුද? එතකොට මේ මැසේජ් එක බලලා හත්යක්වත් නැතුව ඉන්නේ කවුද? මේ ඔක්කොම පුතේ මම බලාගෙන ඉන්නේ. දැන් තාක්ෂණය දියුණුයිනේ. හරිද? බලන්න පුළුවන්කම තියෙනවානේ. ඉතින් ඔයාලා හිතනවා ඇති සර් දැක්කේ නෑ, වැඩක් නෑ, සර් බලන්නේ නෑ, සර්ට වැඩක් නෑ සර් ඔයගොල්ලෝ ගැන ගොඩාක් අවධානයෙන් ඉන්නේ. මොකද ඔයාලගේ අනාගතේ පුතේ මේ අවුරුද්දේ ඉස්ස දෙන්නේ. ලබන අවුරුද්දේ මාර්තු වල ඉස්ස දෙන්නේ. ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම ඔයාලා ගැන බලන් ඉන්නේ. ඔයාලගේ දෙමාපියන්ට වගේම කැක්කමක් අපිටත් තියෙනවා. මොකද අපෙන් අවුරුදු 11ක් තිස්සේ ඉගෙන ගත්තේ නැති වුණත් 11 වසරේ ජීවිතේ යම් තැනකට යන්න අපි තමා සහයෝගය දක්වන්න විශාලම සහයෝගය දක්වන පිරිස වෙන්නේ. ඉතින් අපිට ඔයාලව නිකන් අතහැරලා දාලා ඉන්න බෑ. ඉතින් මේ මාසේ ඔයගොල්ලෝ කරන වැඩපිළිවෙල දිහා බලලා තමයි ජනවාරි මාසේ වැඩපිළිවෙල මම තීරණය කරන්නේ. මොකද ඔයාලා මේ මාසෙදී ඌමනාවක් නැතුව අතහැරලා දානවා නම් මගේ පැත්තෙන් එන ඌමනා ගතිය ගැන
හිතන්න ඕනේ. මම විතරක් උමනා වෙලා ඕගොල්ලෝ උමනා නැති වුණොත් වැඩක් නැහැ. ඒකද ඔයගොල්ලන්ගේ උමනාව ඔක්කොලෙම දෙන්න. ඕගොල්ලෝ මාන්සි වෙන්න. ඕගොල්ලොන්ට මේ ගෙදර ඉඳන් අම්මලා තාත්තලා ඕගොල්ලන්ගෙන් වැඩ ගන්නේ නැහැ. මම දන්නවා. මේ ඕගොල්ලෝ කුලී වැඩට යවලා නැහැ. ඕගොල්ලෝ ගෙදර ඉඳන් ඕගොල්ලෝ හොඳට ෆෝන් එක දිනනවා බැලුවොත් ඔන්ලයින් ඕගොල්ලෝ. හැබැයි වැඩ කරගන්න විදිය නැහැ. තව පන්ති තියෙනවා ඇති. ඒ පන්ති විලාසන කරන්න නෙමෙයි. ඉස්කෝලේ ගියා නම් මේ වෙද්දි ඕගොල්ලෝ පයින් ඇවිදලා දැන් සමහරලාට ඉස්කෝලේ දවසම ගෙවලා ඊට පස්සේ පන්ති ගිහින් මාන්සි වෙලා නිදා ගන්න වෙලාවක් නැතුව ඔච්චර නිදාසි ඉන්නේ නැහැ. උපරිම නිදාස ඔයගොල්ලන්ට හම්බෙලා තියෙනවා. ඒ උපරිම නිදාසෙදී ඔයගොල්ලෝ පිස්සු නටන්න එපා. හරිද? කෑම එක පවා ඔයගොල්ලන්ට ළඟට ගෙනත් කන්න පුළුවන්. දැන් මම කරනකොටත් දවල්ට කන්න සමහරක් විට කෑම එක ළඟ තියාගෙන කන ගමන් ආසන කියන දේ බලන්න. ඒ තරම් තමන් ගාවට හැමදේම ඇවිල්ලා ඇදේ ඉඳගෙන සමහරවල් නැගිටින්න ඕනෙත් නෑ. නැගිට ගමන්ම ෆෝන් එක බලාගෙන පන්තිට ඉන්න පුළුවන්. මොකද ලස්සනට ඇඳුම් අඳින්න අවශ්‍යතාවයක් නෑ. කොහොමත් සාමාන්‍ය විදිහට ඉඳලා වැඩේ කරගන්න පුළුවන් තත්ත්වෙදී වැඩ ටික කරන්නේ නැතුව බොරු කරන්න එපා. ඒක ඔයාලටත් අපිටත් නෙමෙයි ඔය බොරු කරන්නේ. කවදාද දවසක ඔයාලගේ අනාගතයට තමයි ඔය බොරු පරිසම් දෙන්නේ. ඒක නිසා වැඩ ටික අනිවාර්යෙන් කරලා දාන්න. අද දවසේ මේ දැන් කරපු ගණන් 6ම ෆොටෝ ගහලා හැම කෙනාම Tamanට අදාළ ගෲප් එකට දාන්න ඕනේ. මම දැන් ලිස්ට් එකක් කරන් තියාගෙන ඉන්නවා Zoom පන්තියේ සියලු දෙනාගේම නම් එක්කම. ඒ අයගේ තිබ්බේ නැත්නම් මට නම කියලා කතා කරන්න වෙනවා. මම හැමතිස්සෙම ඔයාලගේ නම ගැන හිතනවා. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ විමල් කියන මිනිස්සයා අපි උදාහරණයක් ගමු. නිමල්ට හානියක් වෙන්න හොඳ නෑනේ. නිමල් ඔයා වැඩ දැම්මේ නැත්තේ ඇයි ඔයා වැඩ කරන්නේ නැත්තේ ඔයා මොකද ඔබ ඉන්නේ ඔයා පන්තිය වගේ නෝ කියලා නමක් සවුත් කරන්න මම කැමති නෑ. තමන්ගේ වැඩකම තමන් මොන හරි වැඩක් කරා නම් කිව්වනම් දාන එක ගුරුවරයාට අවසානයේ බැරිම තැන නිමල් ඔයා වැඩ දාන්න පුතේ පන්ති හිටියා නේද මොනවාද කරේ ඔයා මේ පැය දෙක තිස්සේම ෆෝන් මෙවද ෆෝන් එක දිහා හරි සූප් පන්ති දිහා හරි බලාගෙන උඩ බලාගෙන හිටියේ කියලා තමයි අහන්නේ. ඉතින් එහෙම නිසා ඔයගොල්ලෝ දාන්න අනිවාර්යෙන් වැඩ මේ ඔයගොල්ලන්ගේ හොඳම අවුරුද්ද වුමනාවෙන් කරගන්න. අද දවස් සහභාගී වෙන සියලු දෙනාටම බොහොම ස්තුතියි. මෙන්න මේ විදිහටම ආයි සෙනසුරාදා දවසේදී අපි හම්බ වෙනවා ඔයගොල්ලන්ට. මම වේලාව දැනුවත් කරන්නම්. වේලාව සෙනසුරාදා මේ 12ට කොහොමත් මේ ටයිම් එක කියලා හිතාගෙන ඉන්නකො මම වේලාව අනිවාර්යෙන් දැනුවත් කරන්නම්. උදේවරු ඔයගොල්ලෝ කිසිම වැඩක් දාගන්න එපා සෙනසුරාදා. මගේ පන්තිය තියෙනවා කියලා අනිවාර්යෙන් මතක තියාගන්න. එහෙනම් සියලු දෙනාටම බුදු සරණයි, යේසු පීඩයි, සුවෙන් පහසුවෙන් සිටින්න.